All right. Very good morning to all of you. ඔයාලා හැමෝටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ කොහොමද? අද මම පොඩ්ඩක් වෙලා බලාගෙන හිටියේ කට්ටිය ටික හරියටම සම්බන්ධ වෙනකන්. දැන් තමයි තාමත් නැහැ අදාළ ප්‍රමාණයට ආවේ. හරි. හරි. සර් වහිනවා කියලා දාලා තියෙනවා කොහෙටද පුතේ? වහිනවා කියලා දාලා තියෙනවා. කොහෙටද පුතේ වහින්නේ? බෝගහ ගොඩ හරි බලන්න පුතේ ක්ලාස් එකේ කොහොම හරි සම්බන්ධ වෙලා ඉන්න බැරි වුණොත් අපි වීඩියෝ එක බලමු මම ඉල්ලනවා ඉතින් පුළුවන් තරම් try කරන්න ක්ලාස් එකත් එක්ක ඉන්න කියලා. ඉතින් පුතේ මම හිතන්නේ quiz කියන lesson එක ඉවර කරලා තියෙනවා. We have already finished the lesson quiz and today we are going to start next unit 8. හරිද? අපි පුතේ අද මේ වෙනකොට ඉවර කරලා තියෙනවා quiz කියන පාඩම unit 7 එක. සහ අපි අද unit 8 ආරම්භ කරන්න තමයි හදන්නේ. ඉතින් මේ unit 8 පාඩම කියලා කියන්නේ පුතේ පාඩම් 10යි තියෙන්නේ. දැන් 8, 9 and 10. හරිද? The most important lessons in your textbook. ආගේ අච්චු පොතේ තියෙන වැදගත්ම පාඩම් තුනක් තමයි මේ තුන because we have to learn many important grammar lessons in these 3 lessons. මේ පාඩම් තුනේදී අපිට තියෙනවා ගොඩක් වැදගත් ව්‍යාකරණ පාඩම් ඉගෙන ගන්න. ඒක නිසා තමයි මේක වැදගත් වෙන්නේ. Relative pronouns in this lesson and direct and indirect speech and the classification of nouns. හරිද? එතකොට මේ වගේ ගොඩක් දේවල් ඍජු කතනය, වක්‍ර කතනය, නාමපද වර්ගීකරණය, ඒ වගේම අපි මේ අද පාඩමේදී කතා කරන්න යන අද කතා කරන්න පුළුවන් වෙයි ගොඩක් දුරට relative pronouns, සම්බන්ධිත සර්වනාම, relative pronouns. එතකොට ඔය පාඩම් කීපය අපිට කතා කරන්න තියෙනවා. හරි. ඉතින් මේ දේවලුත් එක්ක පුතේ දුවේ මම හිතනවා ගොඩක්ම important lessons තුනක් කියලා මේ තුන සහ ඔයා 10 වසරට අඩිය තියන්න කලින් ඉගෙන ගන්න අන්තිම lessons තුනත් මේ තුන. ඉතින් මේක ගොඩක් වැදගත්. direct and indirect speech කෙලින්ම අපහු grade 10, 11 කියන දෙකේම තියෙනවා. නමුත් මේ දෙකටම වඩා වැඩිපුර ඔයාලට 9 වසරේදී ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අන්තිම තුනේ ඉන්නේ අපි කලින් ඉගෙන ගත්ත grammar lessons උත් එක්ක ගත්තම මේක ටිකක් අමාරුයි දේවල් තේරුම් ගන්න. නමුත් එහෙම හිතන්න එපා. You have to be concerned and you have to try to do many things in these 3 lessons. මේ පාඩම් තුනේදී ගොඩක් දේවල් ඔයා කරන්න උත්සාහ කරන්න ඕනේ. සහ ඔයා මේ ගැන සැලකිලිමත් වෙලා වැඩ කරන්න ඕනේ. හරි. ඉතින් පුතේ දුවේ ප්‍රමාණය ටිකක් ආසන්න වශයෙන් නිවැරදි වෙලා තියෙන නිසා අපි යමු පාඩමට. මං හිතන්නේ පුතේ අපිට තියෙන මෙන්න මේ පාඩම. හරි. මෙන්න මේ කොටස අපිට තියෙන්නේ හැමෝම ටියුට්ස් අරගෙන නැති කියලා මම විශ්වාස කරනවා. එහෙම ටියුට්ස් අරගෙන නැති දරුවෙක් ඉන්නවා නම් එයාට සිද්ධ වෙනවා පොඩ්ඩක් ටෙක්ස්ට් බුක් එක අරගෙන බලා ගන්න. නමුත් මේකේ අද පාඩමේ තියෙන grammar lessons ටික එහෙමනොත් මගේ ඇරේවි. නමුත් ටියුට් එක ඉක්මනට අරගෙන ඉක්මනින් ඒව සම්පූර්ණ කරන්න කියලා මම දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. හරි. මේකේ පුතේ අපිට තියෙනවා මෙන්න grade 9 unit 8 9 වසර 8 වෙනි පාඩම success through creativity. Success through creativity. එතකොට මේකෙදි මම මේකත් එක්කම පැහැදිලි කිරීම කරගෙන යනවා පහසු වෙන නිසා success through creativity. success කියලා කියන්නේ පුතේ සාර්ථකත්වය. ඊළඟට through creativity කියලා කියන්නේ ඔයා creativity එහෙම නැත්නම් නිර්මාණාත්මක භාවය. හරිද? නිර්මාණාත්මක භාවය තුලින් ලබා ගන්න සාර්ථකත්වය. හරි. ඉතින් පුතේ දුවේ මේ පාඩමේදී ඔයාලට පේනවන්නේ ඊළඟට තමයි වැදගත්ම කොටස් ටික තියෙන්නේ. අපි අංකෝ පාඩමෙන් ඉස්සරහට එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. activity 1 පළවෙනි ක්‍රියාකාරකම තියෙනවා act out. හරිද? Three friends are talking about an exhibition. යාළුවෝ තුන්දෙනෙක් කතා කරමින් ඉන්නවා ප්‍රදර්ශනය ගැන. Three friends are talking about an exhibition. හරිද? exhibition ප්‍රදර්ශනය ගැන කතා කරමින් ඉන්නවා යාළුවෝ තුන්දෙනෙක්. That is going to be held. අන්න පුතේ මෙතන තියෙනවා විශේෂත්වයක්. අපි මේ පාඩමත් එක්ක ඉස්සරහට යනවා මොකද පාඩමේ තියෙන දේවල් ටික වැදගත් වෙන නිසා. එතකොට පුතේ දුවේ මේකේ අපිට තියෙන වචන ගැන අපි සැලකිලිමත් වෙනවා වෙනදාට වඩා.
three friends are talking about an exhibition. යාළුවෝ තුන්දෙනෙක් කතා කරනවා ප්‍රදර්ශනය ගැන. මෙන්න ප්‍රදර්ශනය ගැන. හරිද? එක්සිබිෂන් එක ගැන. එතකොට මේ ප්‍රදර්ශනය පිළිබඳව විස්තරයක් ඇතුළත් කරලා තියෙනවා. හරියට බැලුවොත් පේනවා මේ ප්‍රදර්ශනය ගැන විස්තරයක් ඇතුළත් කරලා තියෙනවා. මෙන්න මේ වාක්‍ය ඛණ්ඩයෙන්. එතකොට අපිට කියන්න පුළුවන් exhibition is going to be held. Exhibition is going to be held in their school. ඔවුන්ගේ පාසලේ. එතකොට පුතේ ඇත්තටම මෙතන තියෙනවා වාක්‍ය දෙකක්. පළවෙනි වාක්‍ය තමයි හරිද? The three friends are talking about an exhibition. එක පළවෙනි වාක්‍ය. හරි. ඊළඟට එතකොට අපි ඒක පළවෙනි sentence එක විදිහට සැලකුවොත් එහෙම මෙතන තියෙනවා මෙහෙම. ඔතනින් හැදෙන්නේ අදහස හරි. මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. Three friends යාළුවෝ තුන්දෙනෙක් මේක මුලින් ඉඳලම අහගෙන ඉන්න පුතේ මොකද මේ අපේ grammar lesson එක අපිට තියෙන grammar පාඩම තමයි මේක. Three friends are talking about an exhibition. හරිද? ඕක තමයි පළවෙනි sentence එක. Three friends are talking about an exhibition. ඊළඟ sentence එක exhibition is going to be held. ප්‍රදර්ශනය පවත්වන්නට නියමිතයි. පවත්වන්නයි යන්නේ. ප්‍රදර්ශනය පවත්වන්නයි යන්නේ. හරි. කවදද බලමු පවත්වන්න යන්නේ? එහෙම තැනක් නෑ, දවසක් නෑ. In their school. ඔවුන්ගේ පාසලේ. හරි. In their school. ඔන්න ওই වාක්‍ය දෙක පුතේ තනි වාක්‍යයක් බවට පත් කරලා තියෙනවා. කොහොමද? බලන්න. Three friends are talking about an exhibition. එක ක්‍රමයක් තමයි අපිට මේ වාක්‍ය සම්බන්ධ කරන්න පුළුවන් සංදි පද වලින්, conjunctions වලින්. හරිද? මම අර සම්මන්ත්‍රණයේ කතා කරද්දි පළවෙනියටම කතා කරපු කොටස conjunctions. එතකොට three friends are talking about යාළුවෝ තුන්දෙනා කතා කරනවා ප්‍රදර්ශනය ගැන and it is going to be held කියලා අපිට ඒ වාක්‍ය හදන්න පුළුවන්. and it is going to be held සහය පවත්වන්නට නියමිතයි. දැන් මේකේ පුතේ කරලා තියෙන්නේ එහෙම නෙවෙයි. ඔයාලට පේනවා මේ වාක්‍ය three friends are talking about an exhibition. මේ යාළුවෝ කතා කරන්නේ ප්‍රදර්ශනය ගැන. එතකොට ඒ ප්‍රදර්ශනයමයි පවත්වන්න යන්නේ ඔවුන්ගේ පාසලේ. ඒ නිසා පුතේ මේ දෙක සමානයි කියලා ඔයාලට පේනවා. එහෙනම් අන්න පුතේ මෙතන තියෙන්නේ පවත්වන්නට නියමිතයි. මොකද්ද? ප්‍රදර්ශනය. ප්‍රදර්ශනය කියන්නේ දෙයක්. එතකොට අපි වාක්‍ය සම්බන්ධ කිරීමේදී පුතේ කරන්නේ මෙන්න මේ තියෙන එක්සිබිෂන් අයින් කරලා දානවා. මෙයා අපිට ඕනේ නැහැ. හරිද? එතකොට ප්‍රදර්ශනය කියන්නේ දෙයක් නිසා සම්බන්ධ කරනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් which එහෙම නැත්නම් that. හරිද? ඒවා relative pronouns. එතකොට which දෙයක් ගැන එහෙම නැත්නම් මොන හරි කටයුත්තක් ඒ කියන්නේ ওই වගේ අදහසක දෙයක් ගැන. හරි දෙයක් නම් එක්සිබිෂන් එක කියන්නේ ප්‍රදර්ශනයක දෙයක්. එහෙනම් ඒ දෙයක් ගැන සම්බන්ධ කරනකොට අපි පාවිච්චි කරනවා එක්ක which නැත්නම් that. ඊළඟට පුතේ අපි කරන්නේ මේ වාක්‍ය දෙක එකක් කරලා තනි වාක්‍යයක් බවට පත් කරනවා. මෙන්න මේ තියෙන විදියට. මෙතනින් තියෙන නිසා මම ඒක ආයෙ ලියන්නේ නැහැ. Three friends are talking about an exhibition. පළවෙනි වාක්‍යය හැමම ලිව්වා. Exhibition that is going to be held in their school. මොන ප්‍රදර්ශනය ගැනද? මෙන්න මෙතන පුතේ පැහැදිලිව දාලා තියෙනවා මොන ප්‍රදර්ශනය ගැනද? ඔවුන්ගේ පාසලේ පවත්වන්නට නියමිත ප්‍රදර්ශනය ගැන. එතකොට තියෙන්නේ දෙයක් නිසා මෙතන සම්බන්ධක පදයේ විදියට දානවා එක්ක which නැත්නම් that. මේකේ that දාලා. එනිසා වාක්‍ය අපිට හදන්න පුළුවන්. එතකොට පුතේ මේ that කියන පදෙන් විස්තර වෙන්නේ මොකද්ද? මේ ප්‍රදර්ශනය ගැන. මේ ප්‍රදර්ශනය ගැන අමතර කරුණක් තමයි මේ එකතු කරලා තියෙන්නේ. ප්‍රදර්ශනය ගැන අමතර කරුණක් මේ එකතු කරලා තියෙන්නේ. ඇයි? යාළුවෝ තුන්දෙනෙක් ප්‍රදර්ශනය ගැන කතා කරනවා. ඒ ප්‍රදර්ශනය ගැන අමතර කරුණක් දෙනවා. ඒක පවත්වන්නට නියමිතයි ඔවුන්ගේ පාසලේ කියලා. එතකොට පුතේ මෙන්න මේ වගේ අවස්ථාවලට අපි කියනවා මේ relative pronouns කියලා. that, which, who, whom. හරිද? whose ඔය විදිහේ වචන ප්‍රධාන වශයෙන්ම පාවිච්චි වෙන්නේ who, whom, ඊට පස්සේ which, that වගේ පද. හරිද? එතකොට
සහ whose ඕවා තමයි ප්‍රධානව පාවිච්චි වෙන පහ බවට පත් වෙන්නේ. ඒ නිසා පුතේ මේකෙදි අපි එකින් එක කතා කරමු. දැන් දෙයක් ගැන නම් අපිට කියන්න පුළුවන් which that පාවිච්චි කරන්න. එතකොට වාක්‍ය හදන්න පුළුවන් three friends are talking about an exhibition which is going to be held in their school. එහෙම නැත්නම් that is going to be held in their school කියලා. හරිද? හරි. අපි යන් ඉස්සරහට. ඊළඟට ඔන්න highlight කරලා විශේෂයෙන් ඔයාලට පෙන්නලා තියෙනවා. I've just heard something that will make you all happy. I've just heard something. මට මැද මේ දැන් දෙයක් ඇහුණා. මොකක්ද ඇහුනේ? මේ දැන් දෙයක් ඇහුණා. එතකොට පුතේ මෙතන කියලා තියෙනවා මෙන්න ඇහුණත් යම් දෙයක්. එතකොට මම දරුවන්ට කිව්වා දෙයක් ගැන සම්බන්ධ කරනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් which නැත්නම් that. එතකොට I've just heard something. මට ඇහුණා මේ දැන් යම් දෙයක්. මොකක්ද මේ ඇහිච්ච දේ? Something will make you all happy. මෙතන තියෙන දෙවෙනි වාක්‍ය පුතේ කෙලිම මේකත් එක්කම හිතන්න. Something will make you all happy. යම් දෙයක් ඇහුණා ඒකෙන් ඔයාලා හැමෝම සතුටු කරાવી. Something යමක් will make you all happy. ඔයාලා හැමෝම සතුටටපත් කරાવી. අන්න එහෙනම් සතුටටපත් වෙන්නේ මෙන්න මේ දේ ඇහුනම I've just heard something. එතකොට මේ දේ ගැන විස්තරයක් දෙනවා. That will make you all happy. හරිද? I've just heard මට මේ දැන් ඇහුණ දෙයක් that will make you all happy. හරිද? ඔයාලා හැමෝම සතුටටපත් කරાવી. එතකොට මේ something කියන්නේ යම් දෙයක්. ඒක ගැන විස්තරයක් ඇතුළත් කරලා තියෙනවා. that කියන එකත් එක්ක වාක්‍ය සම්බන්ධ කරලා. එතකොට පුතේ අදහස තමයි මේ වචන වලින් කරන්නේ ඊට පෙර පදය. that ඊට පස්සේ which, whom, who, where මේ හැම එකකින්ම වෙන්නේ ඊට පෙර පදය පිළිබඳ විස්තරයක් පිටිපස්සෙන් එකතු කරන එක. හරි something යම් දෙයක් මොන දෙයක්ද? that will make you all happy. ඒකෙන් ඔයාලා හැමෝම සතුටටපත් වෙවි ඒ වගේ දෙයක්. ඊළඟට තියෙනවා අබ්දුල් අහනවා what's it Lasit? What's it? ඒ මොකක්ද Lasit? ඊළඟට කියනවා there's going to be an exhibition. ප්‍රදර්ශනයක් පවත්වන්න හදන්නේ. to mark the environment day. මොකක් සනිටුහන් කරන්නද? පරිසර දිනය සනිටුහන් කරන්න. to mark. හරිද? එතකොට පරිසර දිනය අන්න දිනය. එතකොට මේ දිනය මොකක්ද? අන්න ඒ ගැන වැඩිදුර විස්තරයක් ඇතුළත් කරනවා. ඒ පරිසර දින environment day එක. මේ environment day කියන සම්පූර්ණ එක ගැන තමයි ඊළඟ විස්තරය තියෙන්නේ. falls next month. ඊළඟ මාසයට යෙදිලා තියෙන්නේ. හරිද? එතකොට මේ ඊළඟ මාසයට යෙදිලා තියෙන්නේ මොකද්ද? පරිසර දින. එතකොට ඒ ගැන වැඩිදුර විස්තරයක් තියෙනවා. මං කිව්වා දෙයක් ගැන නම් ඊට පස්සේ ඒ වගේ දෙයක් environment day එක කියන්නේ පුතේ පරිසර දින එක දෙයක්. එතකොට අපිට which that use කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න පාවිච්චි කරලා තියෙනවා which. එතකොට මේ environment day කියන එක ගැන විස්තරයක් තමයි මේකේ තියෙන්නේ. රාධහනවා wow who told you? කවුද යාට කිව්වේ? ලසිත් කියනවා සමිත් තමයි කිව්වේ. අන්න සමිත් ගැන වැඩිදුර විස්තරයක් දෙනවා. I met at the canteen little while ago. චුට්ටකට කලින්. little while ago කියන්නේ චුට්ටකට කලින්. හරිද? චුට්ටකට කලින් මට කැන්ටින් එකේදී මුණ ගැහුණු යාළුවා. එයා තමයි සමිත්. එතකොට පුතේ මේ සමිත් කියන කෙනා හරිද? දැන් කලින් සමිත් කියන කෙනා යෙදෙන්නේ කවුරු විදියටද? දැන් මේකෙදි I met සමිත් කිව්වොත් මට මුණ ගැහුණ සමිත්ව. දැන් මේක කතා කරන්නේ මම. එතකොට මේ වාක්‍ය ගැන හිතුවතින් මමනේ පුතේ ක්‍රියාව කරන්නේ. මට තමයි මුණ ගැහුනේ. ඒ වගේම මම තමයි මෙයාලට ඇවිල්ලා විස්තරය කියන්නේත්. එතකොට සමිත් කියලා කියන්නේ මේකේ කර්මයේ විදියට යෙදෙන්නේ. මොකද මට මුණ ගැහුනේ සමිත්ව. අන්න I met සමිත්. I කියන්නේ subject එක, met කියන්නේ verb එක, සමිත් කියලා කියන්නේ කර්මය. එතකොට I met සමිත් at the canteen a little while ago. ඔහොමනේ අපිට කියන්න වෙන්නේ. ඒ නිසා පුතේ දැන් මේකේ කියනවා සමිත් තමයි මේක කිව්වේ. ඒක එකක්. හරිද? සමිත් තමයි මේක කිව්වේ. එතකොට පුතේ සමිත් කියලා දාලා මෙතන ඊළඟ වාක්‍ය මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. I met සමිත්
මට මුණ ගැහුණා සමිත්ව. හරිද? at the canteen a little while ago. හරි. ඔයා හිතන්නකෝ මේ වාක්‍ය තිබුණා නම් මෙහෙම. දැන් ලසිත් අහනවනේ sorry රාධා අහනවා who told you? කවුද ඔයාට කිව්වේ? හරිද? සමිත් තමයි කිව්වේ. සමිත්. හරිද? සමිත් තමයි මේක කිව්වේ. ඒක එකක්. අපි එහෙමනේ කියන්නේ. දැන් මේ වාක්‍ය දෙක වෙන වෙනම කිව්වා නම් අපිට කියන්න වෙන්නේ මෙහෙම. ලසිත් අහනවා sorry රාධා අහනවා who told you? කවුද ඔයාට මේක කිව්වේ? ලසිත් උත්තර දෙනවා සමිත් කිව්වේ. සමිත්. එහෙනම් මේක එතනින් එච්චරයි සමිත්. ඊළඟට අපිට වෙනවනේ කියන්න වෙන්නේ I met him. එහෙම නැත්නම් I met Samit at the canteen little while ago. මට සමිත්ව මුණ ගැහුණා කැන්ටින් එකේදී චුට්ටකට කලින්. එතකොට පුතේ දුවේ ඔයාට පේනවා මේකේ සමිත් කියලා කියන්නේ සමිත් නම එච්චරයි. දෙවනි වාක්‍යයේ සමිත් කියලා කිව්වොත් පුතේ දෙවනි වාක්‍යයේ සමිත් කියලා කියන්නේ මොකද්ද? දෙවනි වාක්‍යයේ සමිත් කියලා කියන්නේ මොකද්ද? මම කලිනුත් කිව්වා. දරුවෝ chat එකට ඉක්මනට උත්තරේ දාන්න. තේරුම් ගන්නවා වගේම මේ වාක්‍ය සමිත් කියන්නේ කවුද? දෙවනි එකේ. මෙන්න මේ තියෙන sentence එකේ සමිත් කියන්නේ කවුද? හරි උත්තරේ ආවේ නැහැ තාම. whom කියලා විතරයි ආවේ. මං අහන්නේ දෙවනි වාක්‍යයේ සමිත් කියන්නේ කවුද? කර්මය. අන්න කර්මය කියලා ආවා ඔබ්ජෙක්ට් එක කියලා ආවා. සමහර දරුවෙක් මේක කියනවා සබ්ජෙක්ට් එක කියලා. හරිද? මේක සබ්ජෙක්ට් එක නෙවෙයි පුතේ. සබ්ජෙක්ට් එක තමයි I කියන එක. එතකොට I met Samit. මට මුණ ගැහුණා සමිත්. එහෙනම් මේක කර්මයනේ. හොඳට මතක තියාගන්න පුතේ. කර්මය සම්බන්ධ වෙනවා නම් දැන් මේ අනිත් වාක්‍යවල සම්බන්ධුනේ පුතේ කර්තෘ. ඇයි? I heard something. එතකොට මේ something will make you happy. එතකොට ඒ වාක්‍ය මුලටමනේ ආවේ something. දැන් දෙවෙනියට ගත්තොත් environment day falls next month. environment day පරිසර දිනය ඊළඟට environment day falls next month. environment day පරිසර දිනය falls next month. ඊළඟ මාසයේදී තිබෙනවා. එතකොට පුතේ ඒ හැම එකකම මුලින්මනේ environment day ඊළඟට something එහෙම තිබුණේ. හැබැයි මේකේ තියෙන්නේ දෙවෙනි වාක්‍ය මුලින් නෙවෙයි. දෙවෙනි වාක්‍යයේ කර්මය විදියට තියෙන්නේ. අන්න පුතේ එහෙනම් කර්මය විදියට පුද්ගලයෙක් ගැන කතා කරනවා නම් හොඳට තේරුම් ගන්න. කර්මය විදියට පුද්ගලයෙක් පිළිබඳව කතා කරනවා නම් අපි ඒ කර්මපදය අයින් කරනවා. දෙවෙනි වාක්‍යයෙන් කර්මපදය අයින් කළා. කර්මය පිළිබඳ කතා කරන නිසා අපි පාවිච්චි කරන්නේ පුද්ගලයෙක් සම්බන්ධව කර්මය නම් whom. ඔක තමයි පාවිච්චි කරන පදේ. ඒ නිසා පුතේ මෙතෙන්ට දානවා whom. එතකොට Samit whom ඉතුරු ටික තියෙන්නේ පුතේ මේ වාක්‍යය. I met මෙතෙන්දී I Samit කියන්න ඕනේ නැහැ. මොකද මේ Samit ගැන කියන්නේ කියලා දන්නවා. මේ whom කියන එකෙන් සම්බන්ධ කරලානේ තියෙන්නේ. එතකොට මෙතෙන්දී හැදෙනවා Samit whom I met at the canteen a little while ago. Samit කිව්වේ ඔහු මට මුණ ගැහුණා ටිකකට කලින් කැන්ටින් එකේදී. ඔක තමයි අදහස. හරි. එතකොට කර්මයේ විදියට එනවා නම් පුතේ පාවිච්චි වෙන්නේ whom. එක හොඳට මතක තියාගන්න. කර්මයේ විදියට පුද්ගලයෙක් ගැන යෙදෙනවා නම් whom තමයි පාවිච්චි වෙන්නේ. හරිද? කර්මයේ I ඔන්න හිතන්න. හොඳ හුස්මක් ගන්න. තමන්ටම කියාගන්න. කර්මයේ විදියට පුද්ගලයෙක් ගැන කතා කරනවා නම් දෙවෙනි වාක්‍යයේ කර්මයේ විදියට යෙදෙන පුද්ගලයා ගැන කතා කරනවා නම් අපි මේ වාක්‍ය සම්බන්ධ කරන්නේ whom වලින්. හරි ඔක මතක තියාගන්න. අන්න ඊළඟට කියනවා හරිද? ඊට පස්සේ මෙතෙන්දි කියනවා you know ඔයා දන්නවා those මොන අයද? who would like to take part in it should give their names to Miss Sarojini Veerakorn. මෙන්න පුතේ මේක කියනවා ආයතන who කියලා එකක් තියෙනවා. දැන් you know ඔයා දන්නවා those කවුද? ඔයා දන්නේ කාවද? who would like to take part in it would give their names to Miss Sarojini Veerakorn. එතකොට පුතේ මේකේ තියෙනවා විශේෂත්වයක්. මේකේ මේ those කියලා යෙදෙන්නේ හරිද? මේකේ those අය මොන අයවලුන්ද? මොන කට්ටියද? those කියන්නේ මෙතෙන්දී ඔවුන් පුද්ගලයෝ කියන එක. එතකොට මේකේ those would like to take part in කියලා අපිට වාක්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්. those අය මොන අයද? would like to take part in. එතකොට ඔයාලට පේනවා පුතේ those කියන එක දෙවෙනි වාක්‍ය මුලින් යෙදෙන්නේ. හරිද? those would like to take part in. දැන් මේකේ එහෙම හදන්න බෑ මේ බලන්න. Samit
එතකොට මෙතන I කියලා තියෙනවනේ. එතකොට Samit met at the canteen කියලා නෙවෙයි එන්නේ. I met at the canteen. එතකොට I met කවුද? Samit. මෙන්න මෙතෙන්ට තමයි ඒක ආවේ. ඒ නිසා තමයි කර්මය කියලා අපි කිව්වේ. අපි ගත්ත whom. හැබැයි පුතේ මෙතන පේනවා ඔයාට those who. එතකොට මෙතෙන්දි those would like to take part in it. ඒකට සහභාගී වෙන්න කැමති අය should give their names. ඔවුන්ගේ නම් ලබා දෙන්න ඕනේ Miss Sarojini Veerakonට. හරිද? අන්න එහෙනම් අපි සම්බන්ධ කරනවා දැන් මෙතන පුද්ගලයෙක් ගැන කතා කරනවා හැබැයි කර්මයේ විදියට. ඒ නිසා අපි පාවිච්චි කරා whom. මෙතනදී පුද්ගලයෙක් ගැන කතා කරනවා ඒ කර්තෘ විදියට. හරිද? ඒ කර්තෘ විදියට. ඒ නිසා අපි පාවිච්චි කරන්නේ who. හරිද? who. එතකොට give their names to Miss Sarojini Veerakon. Sarojini Veerakon. අපි බලමු ඊළඟ එක. Sarojini Veerakon මෙතෙන්ට දාලා බලන්න. Sarojini Veerakon මුලින් අඩු එහෙනම් is කියන තැනට කලින් දානවා. Sarojini Veerakon is the teacher in charge of Environment Society. Sarojini Veerakon මහත්මිය තමයි පරිසර සංගමේ බාර ආචාර්යතුමිය. එතකොට Miss Sarojini Veerakon මේ වාක්‍ය අයින් කරලා හිතන්න මේ who කියන එක අයින් කරලා හිතුවොතින් Sarojini Veerakon is the teacher in charge of the Environment Society. කොහොමනේ වාක්‍ය හැදෙන්නේ? එහෙනම් ඔයාලට පේනවා ඒකෙත් වාක්‍ය මුලින් තමයි Sarojini Veerakon එන්නේ. ඒ කියන්නේ කර්තෘ විදියට. එහෙනම් අපි පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා කර්තෘ විදියට යෙදෙනවා නම් අපි පාවිච්චි කරන්නේ මොකද්ද? මෙන්න මේ තියෙන who. එතකොට පුතේ මෙතෙන්දී අපිට මෙහෙම පොඩි chart එකක් ගහගත්තොත් හරිද? මම මේක පොඩි chart එකක් ගහ ගන්නවා. මේකේ පුද්ගලයෙක් ගැන කතා කරනවා නම් හරි පුද්ගලයෙක් ගැන කතා කරනවා නම් ඒ නිසා මම මෙතෙන්දි ගන්නවා people කියලා. හරි පුද්ගලයෙක් ගැන කතා කරනවා නම් හරි ඒ පුද්ගලයා කර්තෘ විදියටත් යෙදෙනවා නම් හරිද? මම කියනවා subject එක. කර්තෘ විදියට යෙදෙනවා නම් අපි පාවිච්චි කරන වචනය තමයි who. හරිනේ. ඊට පස්සේ කර්මයේ විදියට පාවිච්චි වෙනවා නම් object එක විදියට පාවිච්චි වෙනවා නම් අපි ගන්න වචනය තමයි whom. හරිද? ඒ නිසා මෙන්න මෙතනදී පුතේ ඔන්න ඔය දෙක මතක තියාගන්න. subject එක විදියට යෙදෙනවා නම් අපි පාවිච්චි කරන්න වෙන්නේ අපිට who. මිනිස්සෙක් කර්තෘ විදියට යෙදෙනවා නම් මේ ඊළඟට මිනිස්සෙක් කර්මයේ විදියට යෙදෙනවා නම් වාක්‍ය දෙවෙනි වාක්‍ය කර්මය නම් මේ මිනිස්සයා අපිට පාවිච්චි කරන්න වෙන්නේ whom. එතකොට මෙතන පේනවා people subject එක විදියට එනවා නම් who. ඊළඟට people object එක විදියට එනවා නම් whom. හරිද? ඔන්න ඔය වෙනස තමයි වා තේරුම් ගන්න ඕනේ. ඔක මතක තියාගන්න. ඊළඟට ඔන්න Faraz අහනවා where are they going to have it? ඒගොල්ලෝ එක කොහෙද තියන්න යන්නේ? ලසිත් කියනවා in the school main hall. පාසලේ ප්‍රධාන ශාලාවේ තියන්න යන්නේ. හරිද? පාසලේ ප්‍රධාන ශාලාවේ. අන්න පුතේ ප්‍රධාන ශාලාව ගැන විස්තරයක් ඇතුළත් කරනවා ඊළඟට. අපි මෙන්න මෙච්චරයි. දැන් මේ පුද්ගලයෝ ගැන කතා කරද්දි පුතේ කර්තෘද කර්මයද ඔයා හොයන්න එපයි. හැබැයි පුතේ ස්ථානයක් ගැන කතා කරනවා නම් මෙන්න place එකක් ගැන කතා කරනවා නම් කොහොම වුණත් කෙලින්ම එන වචනය where. එකම පදය where. එක කර්තෘ වුණත් කර්මය වුණත් මොන කිහිමලක් වුණත් එන්නේ where. එහෙනම් අපි මෙතෙන්දි කියනවා in the school main hall where we had a blood donation camp last month. ගිය මාසේ ලේදන් දීමේ කඳවුර blood donation camp ලේදන් දීමේ කඳවුර තිබුණේ කොහෙද? අනේ ශාලාවේ තමයි මේගොල්ලෝ මේක තියන්න හදන්නේ. එතකොට මේ hall එක විස්තර කරනවා. මේ hall එක විස්තර කරනවා මොන hall එකද කියලා පොඩි හැඳින්වීමක් කරනවා. where we had a blood donation camp last month. එහෙනම් ස්ථානයක් ගැන කතා කරද්දී පාවිච්චි වෙන්නේ where. රාදා කියනවා let's present something at the exhibition shall we? අපි මොන හරි ඉදිරිපත් කරමු ප්‍රදර්ශනයේට. එහෙම නේද? ලසිත් කියනවා that would be great. ඒක පට්ටයි. ඒක නියම වේවි. We need to come up with something really good. We need to come up. අපි වැඩේට set වෙන්න ඕනේ with something really good. ඇත්තටම හොඳ දෙයක් එක්ක. ඊළඟට ඔන්න රාදා කියනවා yes what about upcycling? කොහොමද upcycling කියන දේ? මොකද පුතේ මේ upcycling කියන්නේ? හරිද?
upcycling දාන දරුවෙක් ඉක්මනට දාන chat එකට upcycling නැත්නම් mic on කරලා කතා කරන්න පුළුවන් එහෙම කිව්වත් කමක් නැහැ upcycling අප්සයික්ලින් කියලා කියන්නේ මොකක්ද? ඔයාලට ඔන්න ඊළඟ පාඩමක් තියෙනවා ටියුට් එකේ ඊළඟ පිටුව ප්‍රතිශක්තිකරණය. පුතේ ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ ඉමුනිටි හොඳේ. ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ ඉමුනිසේෂන්. ඉමුනිටි එක. ප්‍රතිශක්තිය කියලා කියන්නේ පුතේ ප්‍රතිශක්තිය කියන්නේ යම්කිසි ලෙඩකට එරෙහිව ඔයා තුල ගොඩනැගෙන එක. අපි මේ දවස්වල එන්නේ. අන reuse නැවත භාවිතය. ඊළඟට ඉහළ නැංවීම එක එක තේරුම් කට්ටිය කියනවා. පුතේ මෙන්න ඔයාලා පොත හරියට කියවනවා නම් අප්සයික්ලින් කියන එකට අදහස තියෙනවා මෙන්න මේ පිටුවේ නෙවෙයි. ඒ සර්වනාම පද ටික පහු කරගෙන ගියාට පස්සේ හරිද ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. ඔයාලට පේනවනේ. මෙන්න තියෙනවා. upcycling turning trash into treasure. හරිද? turning ප්‍රතිචක්‍රීකරණය කියන්නේ පුතේ ඒකටත් තියෙනවා ප්‍රතිචක්‍රීකරණයට කොහොමද කියන්නේ රීසයිකල් හරිද එතකොට මෙතනදී පුතේ අප්සයික්ලින් කියන්නේ ඇත්තටම වෙන්නේ මේකයි අපි ඉවත දමන ද්‍රව්‍ය වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි කිරීම හරිද ඉවතලන ද්‍රව්‍ය වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි කිරීම ඒක තමයි අප්සයික්ලින් කියලා කියන්නේ මෙන්න the process of turning old or disposable material into something useful and often beautiful. ඔන්නෝක තමයි පුතේ upcycling කියන්නේ. The process of turning old or disposable දිරන්න දාපු අයින් කරපු කුණු කියලා අයින් කරලා දාපු ද්‍රව්‍ය ඊළඟට old පරණ ද්‍රව්‍ය ප්‍රයෝජනවත් යමක් බවට පරිවර්තනය කිරීමේ එහෙම නැත්නම් ලස්සන දෙයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රතිචක්‍රීකරණය නෙවෙයි ප්‍රතිචක්‍රීකරණය පුතේ රීසයිකල් හරිද එතකොට මෙතන තියෙන්නේ අප්සයික්ලින් කියලා කියන්නේ මම ඔය කිව්ව අදහස මේකට විශේෂ සිංහල අදහසක් පුතේ එහෙම කියන විදියක් නෑ ප්‍රොසෙස් ක්‍රියාවලිය එහෙම නැත්නම් ඉවතලන ද්‍රව්‍ය ප්‍රයෝජනවත් දේ සඳහා නැවත භාවිතය අපි කියන අප්සයික්ලින් එක මතක තියාගන්න මේගොල්ලෝ ඒ කියන්නේ පුතේ දැන් අපිට පුළුවන් යෝගට් කෝප්ප වලින් මල් වාස් හදනවා හරි එහෙම නැත්නම් ඔයාලා දැකලා ඇති ඔය උණතරන් මොකද පුතේ ප්‍රතිචක්‍රීකරණය නෙවෙයි ප්‍රතිචක්‍රීකරණය කියන්නේ රීසයිකල් හරිද රීසයිකල් කියලා කියන්නේ හැම වෙලේම පුතේ දැන් අපි හිතමු කොළ ප්‍රතිචක්‍රීකරණය කරනවා ඒකෙන් වෙන්නේ ඔයාලා ලියපු කොළ ටික අරගෙන ගිහිල්ලා ආයි අලුත් කොළ බවට ඒ අමුද්‍රව්‍යම පාවිච්චි කරලා ඒක ආයි අලුත් කොළ බවට පරිවර්තනය ප්‍රතිචක්‍රීකරණය හරි ඊට පස්සේ බෝතල් ප්‍රතිචක්‍රීකරණය කරනවා කියලා කියන්නේ ඔයාලා බීපු ප්ලාස්ටික් බෝතල් ටික අරගෙන ගිහිල්ලා ඒක ආපහු අලුත් බෝතලයක් බවට ඒ ප්ලාස්ටික්ම පාවිච්චි කරලා අලුතෙන් නිපදවන්න නැතුව ඒකම හොඳට වොෂ් කරලා ඒකට ආයි ෆුල් ක්ලීන් අප් එකක් දීලා ඒක අලුත් බොටල් එකක් බවට පරිවර්තනය. හැබැයි පුතේ අප්සයික්ලින් කියන්නේ එහෙම එකක් නෙවෙයි. කැඩිච්ච බින්දිච්ච මොනවා හරි දෙයකින් ඔයාලට පුළුවන් මල් වාස් එකක් හදන්න. ඒ කැඩිච්ච බින්දිච්ච දේ පුතේ ආයි අර පරණ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒකෙන් ඒ ගත්ත ප්‍රයෝජනෙ ගන්න බෑ. හිතමු කැඩිච්ච බ්ලෙන්ඩර් එකක් තියෙනවා. ඒ බ්ලෙන්ඩර් එක ඔයා මල් වාස් එකක් කරනවා. එතකොට පුතේ බ්ලෙන්ඩර් එක කියලා කියන්නේ මොකද්ද? ඒක එක වැඩකට පාවිච්චි කරන්නේ. හරිද? එතකොට මෙතෙන්දි හදලා තියෙන මල් වාස් එකක්. හැබැයි අපි ඒක ඉවත දාලා නැහැ. අපි ඒකෙන් යම් ප්‍රයෝජනයක් අරගෙන තියෙනවා. හැබැයි ඒක පුතේ රීසයිකල් නෙවෙයි. ඒක අප්සයිකල්. ප්‍රතිසංස්කරණය කිව්වොත් පුතේ එන්නේ රීබිල්ඩ්. ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. හරි. එතකොට ඕකේ තියෙන්නේ අර තේරුමමයි. ඔකට තනි තේරුමක් ගන්න අමාරුයි. හරිද? ඒ නිසා ඉවතලන ද්‍රව්‍ය ප්‍රයෝජනවත් දේ සඳහා නැවත භාවිතය අප්සයික්ලින් කියන්නේ. ඒ නිසා ඉහළ නංවනවත් නෙවෙයි. ඉහළ නංවනවා කියන අදහසක් නෙවෙයි ඕකට එන්නේ. ඒකෙදි පුතේ ඕක තේරුම් ගන්න. ඉහළ නංවනවා හරිද? ඒකට සිංහල වෙනම අදහසක් ගන්න අමාරුයි. ওই සම්පූර්ණ ක්‍රියාවලිය අපි කියන්නේ අප්සයික්ලින් එක. හරි. එතකොට ඕක තමයි මතක තියාගන්න ඕනේ දේ. හරි අපි යන් අපේ දැනට පාඩමේ ඉන්න කොටසට. හරි. ඊළඟට තියෙනවා let's present something at the exhibition shall we? That would be great. We need to come up with
something really good. Yes. What about upcycling? කොහොමද upcycling මොනවා හරි කරොත්? Upcycling, that's term. ඒ term එක. ඒ කියන්නේ පුතේ ඒ වචනය. හරිද? ඒ term එක. මෙන්න මෙතෙන්දි කියනවා I've never heard before. I've never heard before. මං කලින් කවදාවත් අහලා නැහැ. එතකොට I have never heard the word term before. ඔහොමනේ එන්නේ. එතකොට never heard කවදාවත් අහලා නැත්තේ මොකද්ද මේකේ පුතේ? මෙයා යෙදෙන්නේ කර්මයේ විදියට. නමුත් අපිට ඒක වැදගත් නැහැ. හරිද? ඒක වැදගත්. ඒක වැදගත්. මෙතෙන්දි වැදගත්. කර්මයේ විදියට දෙයක් ගැන කතා කරනවා නම් ඒත් යෙදෙන්නේ which. දැන් පුද්ගලයෝ ගැන කතා කරද්දී ඔක වෙනස් වුණා. කර්මයට එක්කෙනෙක්, කර්තෘට එක්කෙනෙක් අයිතිය පෙන්නනවා නම් එකක්. හැබැයි මෙතනදී එහෙම වෙන්නේ නැහැ. මෙතනදී වෙන්නේ පුතේ ටියුට් එකක් පුතේ මයික් එක ඔන් එකේ තියනවා දරුවෙකුගේ කාගේ හරි. 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 එතකොට පුතේ මෙතනදි වෙන්නේ ඒ ටියුට් එක ගැන යම්කිසි ගැටලුවක් තියෙන දරුවෙක් නම් තාමත් ඒ කියන්නේ මේ පුතේ අලුත් ටියුට් එක ඔයාලට පුළුවන් අච්චුපත පාවිච්චි කරන්න ටෙක්ස්ට් බුක් එක. හරිද? අච්චුපතේ තියෙනවා අච්චුපතේ 8 වෙනි පාඩම. ඒ කොටස තමයි අපි මේ කතා කරේ. ඊළඟට ග්‍රැමර් ලෙසන් එක මම බෝඩ් එකේ පැහැදිලි කරනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ කොටස් ටික දැන ටියුට් එක අරගෙන නැත්නම් ඔයාලට වෙනම නෝට් එකක් හදාගන්න. ඒ නෝට් එක හදාගෙන ඒක ටියුට් එක අරගත්ත ගමන් ආපහු ඒ ගොනු කරලා ඒ නෝට් එක කම්ප්ලීට් කරගන්න. හරි. සහ ඔයාලට ගිය සතියේ වීඩියෝ එක අද දෙන්නම්. ඒ කියන්නේ පුතේ කලින් දවසේ සෙමිනාර් එකේ වීඩියෝ එක. ඉතින් ඒක අද දෙන්නම් මේකත් එක්කම. හරිද? මේ ක්ලාස් එක ඉවර වෙලා පැය භාගයක් වගේ ඇතුළත දෙන්නම්. ඒ නිසා පුතේ එහෙම වීඩියෝ එක බලන්න. වීඩියෝ එක අත්‍යවශ්‍ය දරුවෝ ඉල්ලන්න. ඉස්සරහදී මම ක්ලාස් එකේ ලයිව් සම්බන්ධ වෙද්දී සාධාරණ හේතුවක් නැතුව වීඩියෝ දෙන්නේ නැහැ. කලින් කියලා තියෙනවනේ මම. එතකොට ඒ දරුවෙක් රික්වෙස්ට් කරොත් තමයි වීඩියෝ එක දෙන්නේ. ඉතින් ඒක පුතේ මතක තියාගන්න. මොකද එහෙම කරන්නේ ඔයාලා ලයිව් පන්තියට සම්බන්ධ කරගන්න. පාන්දර එකට පුතේ සමහර වෙලාවට කම්මැලි කට්ටිය. හරි. පාන්දර ක්ලාස් එකට සමහර දරුවෝ කම්මැලි. එහෙම වෙන්න එපා. හරි. එතකොට දෙයක් ගැන කතා කරනවා term දෙයක් ගැන කතා කරනවා. ඒ නිසා අපි සම්බන්ධිත පදයේ විදියට එක්ක that නැත්නම් which පාවිච්චි කරනවා. කර්මය වුණත්, කර්තෘ වුණත්, මොකක් වුණත්. ඒ නිසා උතෙන්දිත් which පාවිච්චි කළා. That term ඒ term එක which I have never heard before මම මීට කලින් කවදාවත් අහලා නැහැ. හරි. ඕක තමයි පුතේ ප්‍රකාශනය. හරි. ඕකෙන් ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න කීපයට ඉක්මනින් උත්තර ලියන්න. ඒ උත්තර ටික සාකච්ඡා කරලා අපි යනවා relative pronouns වලට. ඉක්මනට උත්තර ටික ලියන්න. හරි. සෙමිනාර් එකේ වීඩියෝ එක දෙනවා පුතේ. සෙමිනාර් එකේ වීඩියෝ එක දෙනවා හැම කෙනෙකුටම. ඒක ආයි බලන්න පුළුවන්. හැබැයි ක්ලාස් එකේ වීඩියෝ තමයි මම කිව්වේ බ්ලොක් කරන්න, ඒ කියන්නේ දෙන්නේ නැහැ කියලා. සෙමින එක දවස් කීයක් කරාද කියලා අහලා තියෙනවා දරුවෙක්. සෙමින එක පුතේ දැනට දවස් 4ක් විතර කරා. පාන්දර පන්ති 2ක් 3ක් අපි කරා. සහ ඊළඟට අපි ඒක ගත්තා නයිට් ක්ලාස් එකක් විදියට අඟහරුවාද රැට. ඒකට අඟහරුවාද රෑ තමයි ක්ලාස් එක තියෙන්නේ.
අපි සෙමිනර් එකට හිටියා. හරි සෙමින එක පුතේ හැමෝම ඉන්න. එතකොට සෙමින එකට ඉන්නවා කියන එක හොඳයි. සහ ඉඳපු නැති දරුවන්ට මම වීඩියෝ එක දෙන්නම්. හරි සෙමින එක කවද්ද තියෙන්නේ කියලා අහනවා. අඟහරුවාද රෑ තියෙන්නේ පුතේ 9ට. අඟහරුවාද රෑ 9:11. වෙලාව වෙනස් කරන්න බැරිද කියලා අහලා තියෙනවා. උදේට ක්ලාස් එක තියන්න බැරිද කියලා. පුතේ උදේට තියන්න පුළුවන්. උදේ ගැටලුව තියෙන්නේ සෙමින එකට ළමයි සම්බන්ධ වෙන්නේ නැහැ උදේ තියෙනකොට. හරි. ගොඩක් වෙලාවට එයාලා හිතනවා ඕන්නේ මේක කම්මැලි ඒ වගේ එකක් තියෙනවා. දැන් ක්ලාස් එක නම් කොහොම හරි සෙට් වෙනවා. හැබැයි මොකද පුතේ? 9:11 හොඳයි. ඒක නිසා නෑ දරුවන්ගෙන් ඉල්ලීමක් තියෙනවා වෙලාව වෙනස් කරන්න පුළුවන්ද කියලා අහලා. ඉතින් වෙනාව වෙනස් කරන්න උදේ පුළුවන්. ක්ලාස් එකකුත් තියෙනවා සර්. ඒ කියන්නේ පාන්දරද පුතේ? ඔව් සර් වෙන ක්ලාස් එකක් තියෙනවා. ඒ කියන්නේ අඟහරුවාද පාන්දරද? ඔව්. හරි. කොහොමද දැන් සෙමින එක පුතේ එතකොට පාන්දර නෙවෙයිනේ තියෙන්නේ. සෙමින එක තියෙන්නේ රැට. එතකොට ගැටලුවක් වෙන එකක් නැහැ. සෙමින කරපු උදේ දවස්වල වීඩියෝස් පුතේ තියෙනවා YouTube channel එකේ දාලා ඒ වීඩියෝස් දරුවන්ට ගන්න පුළුවන්. අපිට 9:30 වෙනකන් එදාට ක්ලාස් නේ. කමක් නැහැ ඒක ඉවර වෙලා එන්න. හරි. 9:30ට ඒ ක්ලාස් එක ඉවර වෙලා සම්බන්ධ වෙන්න. සෙමින එකක් නේ පුතේ. එතකොට ඔයාලට අමතර දැනුම තමයි එකෙන් හම්බෙන්නේ. සාමාන්‍ය ක්ලාස් එක මේ විදිහටම යනවා. ඉතින් ඔයාලා අමතර දැනුම ටික එකතු කරගන්න පුළුවන් වෙලාවට හරි සම්බන්ධ වෙන්න. එතකොට එදා අපි කතා කරේ adjectives කියන එක. හරිද adjectives අර ඔයාලා සාමාන්‍යයෙන් හිතන comparative superlative forms නම් කතා කරේ නැහැ. adjectives ගැන කතා කරා. ඊළඟට word list එකක් මං හිතන්නේ මං groups වලට දැම්මා. හරිද වෙනම නාම විශේෂණ set එකක්. ඒවා විශේෂ අවධානය දෙන්න කියලා මං දරුවන්ට කිව්වා. හරි වැදගත් ඒවා දුන්නේ. හරි. අපි යන් ප්‍රශ්නට. ඔව්. සර් මේ YouTube channel එකේ 6 7 8 මේ වසරවල මේ සෙමිනවල වීඩියෝස් ඔක්කොම තියෙද සර්? 6 7 8 ඒවා පුතේ නැහැ. මොකද 6 7 8ට සෙමින තිබුණේ නැහැ. 8 වසරට සෙමින එකක් තිබුණේ මේ ගිය සතියේ. ඒකේ වීඩියෝ එක තියෙනවා. 6 7 8ට සෙමින තාම පටන් ගත්තේ නැහැ. ඒ නිසා නෑ ඔයාලගේ සෙමින 4 ඇති. ඊළඟට 10 11 ඒවා ඇති. එහෙම බලන්න පුළුවන් ඔයාලට 6 7 8 සෙමින පටන් ගත්තේ නැහැ. එයාලගේ normal class වල videos විතරයි ඇත්තේ. 8 වසරේ ගිය සතියේ ඔන්න අවුරුද්දේ මුල ඉඳලා grammar parts ටික මතක් කරන්න පටන් ගත්තා. ඒත් කොටස් දෙකයි කතා කරන්න පුළුවන් වුණේ වෙලාව ඉවරුණා. ඉතින් හැමදේම නෑ. දැන් ඒගොල්ලොන්ගේ ඉස්සරහා සතිවලදී ඒ අමතර දැනුම ටික ඒ කියන්නේ පිළිවෙලට සෙමිනා විදියට යන ක්ලාසස් ටික වැටෙයි. මම එතකොට කියන්නම්. ඔයාලටත් කොහොමද channel එකෙන් බලා ගන්න පුළුවන්. සෙමිනා කොහොමද public දානවනේ. එතකොට ඔයාලටත් කෙලින්ම channel එකට ගිහිල්ලා වීඩියෝ එක බලන්න පුළුවන්. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට 8 10 ක්ලාස් එකක් තියෙනවා සෙමිනා එකට එන්න බෑනේ සර්. එහෙම උනන් පුතේ මගේ ඇරීමක් සිද්ධ වෙනවා නම් වීඩියෝ එක බලන්න. හරි ඒක ලේසි වෙයි. කොහොම හරි වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට ඒ ගැටලු ටික හදා ගන්න පුළුවන්. හරි. Read the above conversation and answer the questions given below. ඉහත දීලා තියෙන සංවාදය කියවන්න සහ පිළිතුරු සපයන්නලු පහත ප්‍රශ්න වලට. What is the event mentioned? පුතේ mentioned කියන්නේ සඳහන් කළ. එතකොට what is the event mentioned? සඳහන් කළ ඉසව්ව මොකක්ද කියලා අහනවා. සඳහන් කරපු ඉසව්ව පුතේ exhibition එකක්. හරි. ඔව්. සඳහන් කරපු ඉසව්ව exhibition එකක්. එනිසා අපි පිළිතුර විදියට ගන්නවා an exhibition ප්‍රදර්ශනයක් ගැන තමයි මේක දක්වලා තිබුණේ. හරි. ඊළඟ එක who told Lasit about it? Who told Lasit? කවුද කිව්වේ Lasit about it? ඒක ගැන කවුද කිව්වේ? උත්තරය පුතේ හරි සරලයි. ඔව්. සමිත්. එයාට ඒක කිව්වේ සමිත්. ඒ නිසා උත්තරය සමිත්. Why is it being held? Why is it being held? ඇයි මේක පවත්වන්නේ? Why is it being held? අන්න හරි. To mark. හරිද? To mark the environment day. To mark the environment day. ඊළඟ එක what was held in the school main hall last month?
කලින් මාසේ මොකද්ද පැවැත්තුනේ පුතේ? Blood donation. ඔව්. ඒක පුතේ blood හොඳේ. එක blood. දැන් ওই blood කියනවා ඔහොම. ඊළඟට මේ පල්ලෙහෙන් මම තව වචනයක් දානවා flood. හරිද? flood කියන්නේ ගම් වතුර. එතකොට blood, flood සාමාන්‍ය විදිහට යෙදෙන වචන. A blood donation camp. Blood donation camp. ඊළඟට what does Radha suggest? Radha මොකද යෝජනා කරේ? To present something at the exhibition. Oh, to present something new. Hari, to present something new to the exhibition. ප්‍රදර්ශනයට අලුතෙන් යමක් මොන හරි එකතු කරමු කියන යෝජනාව තමයි රාදා කරේ. එහෙම නේද? බලමු පොඩ්ඩක්. About upcycling. ඔව්, එයා පුතේ ඉදිරිපත් කරේ upcycling. හරි, මේකේ තියෙන්නේ එහෙමයි. ඒ නිසා මේක නෙවෙයි ආන්සර් එක. හරි. මෙතන තියෙනවා to present something new to the exhibition. Like upcycling මේකටම අපි එකතු කරමු. එතකොට හරි. Like කියන්නේ වැනි කියන එක. Like upcycling. Like upcycling. Upcycling වැනි දෙයක් අලුත් දෙයක් එකතු කරමු කියලා තමයි එයා යෝජනා කරේ. ඒ ටික එතන ලියා ගන්න බැරි වුණා සාය දානවද? ලියා ගන්න බැරි වුණා. ඒ වාක්‍ය ලිව්වේ නැහැ ඒක. ඒක පුතේ මොන කොටසද ලියා ගන්න බැරි වුණේ අන්තිම එකද? ඔව් සර්. අන්තිම එක පුතේ එන්නේ මෙන්න මේ කොටසත් එක්ක අපි දැම්මේ to present something බලමු ඒක එනවද කියලා. මම හිතන්නේ නැහැ කියලා. ඔව් පරණ කොටස එන්නේ නැහැ පුතේ. ඒක ලිව්වේ මෙහෙමයි. මෙන්න මෙතන තියෙන උත්තරේ to present something new මෙන්න මේ කොටසත් එක්ක ලිව්වේ something new නැත්නම් something really good like upcycling. එහෙම එච්චර දිග උත්තරයක් ලියන්න ඕනේ නැහැ. මෙන්න මේක ලියා ගන්නකෝ. රාදා යෝජනා කරේ upcycling ගැන. upcycling කරමු කියලා. හරි සර්. හරි. දැන් පුතේ කතා කරන්න තියෙන මාතෘකාව තමයි හරිද? upcycling කියලා විතරක් තිබුණොත් වැරදිද නෑ පුතේ? ඒත් කමක් නෑ. ඒත් වැරදි. එහෙම ගැටලුවක් නෑ. හරි. දැන් අපි යනවා lesson එකට relative pronouns. හරිද? අපි යනවා අලුත් පාඩමට. ඒක තමයි relative pronouns. හරි. relative pronouns. අපි පුතේ මේකට කියනවා සම්බන්ධිත සර්වනාම. හරිද? සම්බන්ධිත සර්වනාම. මේක පුතේ මම අර කලින් කිව්වා වගේම වර්ගීකරණය කරන්න වෙනවා මෙහෙම. හරිද? අපි මේක ඔයාලට ওই ටියුට් එකේ තියෙන පිළිවෙලට මම වර්ගීකරණය කරනවා. මිනිස්සු ගැන කතා කරනවා නම් හරිද? මිනිස්සු ගැන කතා කරනවා නම් වචන කීයක් ආවද පුතේ? මිනිස්සු ගැන කතා කරනවා නම් වචන කීයක් ආවද? දෙකයි. ඔව් දෙකයි අපිට එතෙන්දී අහුනේ. හරිද? දෙකයි. හැබැයි පුතේ අවස්ථාව වෙනස් වෙනවා. මෙන්න පළවෙනි අවස්ථාව. එකක් පුතේ සබ්ජෙක්ට් එක විදියට යෙදෙනවා නම් අපි මොකද්ද පාවිච්චි කරනවා කියලා කිව්වේ?
සබ්ජෙක්ට් එක විදියට මිනිස්සෙක් ගැන යෙදෙද්දී අපි පාවිච්චි කරන්නේ who. ඒ වගේම පුතේ ඔබ්ජෙක්ට් එක විදියට යමක් යෙදෙද්දී ඔබ්ජෙක්ට් එක විදියට යෙදුණා නම් කර්මයේ විදියට යෙදුණා නම් අපි පාවිච්චි කරේ whom. හරිද? ඒ වගේම පුතේ අයිතියක් පෙන්නනවා නම් අපි කතා කරන පුද්ගලයාට අයිති දෙයක් පෙන්නනවා නම් හරි අපි කියනවා මෙහෙම මේ වගේ whose, he is my friend. හිතන්නකො මේ වාක්‍ය ගැන he is my friend. එයා මගේ යාළුවා. හරිද? ඊට පස්සේ තියෙනවා මෙහෙම my friends name is Amal. හිතන්න කොහොම වාක්‍ය දෙකක් තිබුණා කියලා. වාක්‍ය දෙක මම හිතනවා පැහැදිලිව පේනවා කියලා. He is my friend. එයා මගේ යාළුවෙක්. එක වාක්‍යයක්. ඊළඟ එකේ තියෙනවා my friend's name. මගේ යාළුවාගේ නම is Amal. මගේ යාළුවාගේ නම අමල්. අන්න පුතේ එහෙනම් ඔයාට පේනවා මේ කතා කරන යාළුවා හරි. එයාට අයිති දෙයක් ගැන ඊළඟට විස්තරේ තියෙනවා. අපි පාවිච්චි කරන වචනය පුතේ මෙන්න මේක whose. හරිද? whose අපි පාවිච්චි කරනවා වචනේ whose. දැන් කරන්නේ මේක අයින් කරා. එහෙනම් අයිතිය පෙන්නනකොට අපි පාවිච්චි කරන වචනේ මොකද්ද පුතේ? whose. එතකොට වාක්‍ය හැදෙනවා he is my friend whose name is Amal. ඒ ඉන්නේ මගේ යාළුවා. එයාගේ නම තමයි අමල්. ඒ නිසා පුතේ අයිතියක් පෙන්නනවා නම් අපි කියනවා possessive forms වලට. හරිද? possessive forms අයිතිය හැඟවීම ස්වරූප එක්ක අපි පාවිච්චි කරන වචනය තමයි whose. ඔය තුන පැහැදිලිද පුතේ? ඔය තුන පැහැදිලිද? ඔව් සර්. හරි. පුද්ගලයෙක් කර්තෘ විදියට යෙදෙනවා නම් ඔයාලට උදාහරණයක් පැහැදිලි වෙයි තව ඉස්සරහට යද්දී. කර්තෘ විදියට යෙදෙනවා නම් who. ඒ වගේම කර්මයේ විදියට යෙදෙනවා නම් අපි පාවිච්චි කරන්නේ whom. ඒ වගේම අපි හිතුවොතින් එහෙම එයා යෙදෙන්නේ අයිතිය පෙන්වීමක් විදියට නම් අපි පාවිච්චි කරන්නේ whose. හරිද? ඕක තමයි විදිය. ඊළඟට පුතේ අපි බැලුවොතින් එහෙම දැන් මිනිස්සු ගැන හරි පුද්ගලයෝ ගැන කතා වෙනකොට කොහොමද යෙදෙන්නේ කියලා දැන් අපි දන්නවා. හරි. පුද්ගලයෝ ගැන කතා කරනකොට කොහොමයි යෙදෙන්නේ කියලා අපි දන්නවා. හරි. ඒක හරි. ඊළඟට අපි බලන්න ඕනේ ඔතනින් සත්තු හෝ දේවල් ගැන කතා කරනවා නම් හරි සත්තු වෙන්න පුළුවන් දේවල් ගැන කතා කරනවා නම් අපි මොකද්ද පාවිච්චි කරන්නේ? හරිද? ඒක දැනගන්න ඕනේ. ඒ නිසා පුතේ සතෙක් ගැන නම් හරිද? අපි හිතමු animal. හරිද? එහෙම නැත්නම් දෙයක්. ඊළඟට thing මොන හරි දෙයක් ගැන කියලා හිතමු. එතකොට පුතේ පාවිච්චි වෙන්නේ මේක මම මෙතෙන්ට දාන්නම්. හරිද? මෙතෙන්දි මොන හරි දෙයක් ගැන නම් සතෙක් ගැන නම් අපි පාවිච්චි කරන්නේ ඒක පුතේ කර්තෘ විදියට යෙදුණත් අපි පාවිච්චි කරන්නේ that. එහෙම නැත්නම් which. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක විදියට යෙදුණත් අපි පාවිච්චි කරන්නේ that. එහෙම නැත්නම් which. මේ වචන දෙකින් එකක්. හැබැයි පුතේ අයිතිය පෙන්වීමකදී හරිද? අයිතිය පෙන්වීමකදී අපි පාවිච්චි කරන්නේ මේ වචනේමයි. එතකොට අපිට පේනවා අයිතිය පෙන්නනවා නම් මොකක් වුණත් අපිට පාවිච්චි කරන්න වෙන වචනය මොකද්ද පුතේ? whose. හරිද? ඒ නිසා පුතේ මෙන්න මෙතනදී මූලිකවම සත්තු සහ දේවල් එක්ක සහ මිනිස්සු people animal things වගේ දේවල් එක්ක පාවිච්චි වෙන්නේ ඔන්න ඔය වචන ටික. එතකොට මිනිස්සෙක් ගැන කතා කරද්දී ඒ මිනිස්සයා ක්‍රියාව විදියට ඒ කියන්නේ subject එක විදියට යෙදෙනවා නම් subject එක විදියට යෙදෙනවා නම් අපි පාවිච්චි කරන්නේ who. ඊළඟට කර්මයේ විදියට යෙදෙනවා නම් මම උදාහරණ ගොඩක් පැහැදිලි කරා අද පාඩමේ මුල ඉඳලම ඒ විදියට යෙදෙනවා නම් පාවිච්චි වෙන්නේ whom. සහ අයිතිය පෙන්නනවා නම් අපි පාවිච්චි කරන්නේ whose. ඒකමයි පුතේ සතෙක් ගැන කතා කරනවා නම් අපි that පාවිච්චි කරනවා වැඩිපුරම.
ඊළඟට මෙතනත් that පාවිච්චි කරනවා සතෙක් ගැන නම්. ඒ වගේම දෙයක් ගැන කතා කරනවා නම් පොදුවේ that which ඔය දෙකෙන් කැමති එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි කර්තෘද කර්මයේද කියලා අපිට ભેදයක් නැහැ. අපි බලන්න තියෙන්නේ අපිට සතෙක් ගැනද කතා කරන්නේ. එයාගේ අයිතිය ගැන විතරක් නම් අපි දාන්නේ whose. ඒ ඇරෙන වෙන ඕන ස්වරූපයක් එක්ක අපි දානවා which that. ඕකම පොතේ තව චුට්ටක් දික් කරගන්න පුළුවන්. ඒ කොටස මම හිතන්නේ ටියුට් එකේ වගුවේ නැහැ. හරිද? ටියුට් එකේ වගුවේ නැහැ. ඔව් ටියුට් එකේ වගුවේ නැහැ. හරිද? එතකොට ඔයාලට සිද්ධ වෙනවා පුතේ. ඒක ඔය වගුවට චුට්ටක් එකතු කරගන්න. ඒක මම මෙන්න මෙහෙම එකතු කරනවා. හරි. හරි. හොඳට බලාගෙන ඉන්නකෝ. මේ කතා කරන්නේ පුතේ ස්ථානයක් ගැන නම් place. අපි පාවිච්චි කරන වචනය පුතේ කර්තෘ වුණත් කර්ණය වුණත් අයිතිය පෙන්නන එකක් වුණත් අපි පාවිච්චි කරන්න where. ඒකෙදි අදාළ නැහැ අයිතිය පෙන්නනවද කර්තෘද කර්මයේද කියලා. අපි පාවිච්චි කරන්නේ where. වෙලාවක් ගැන time එක ගැන කතා කරනවා නම් අපි පාවිච්චි කරන්නේ when. හරිද? when. එනිසා අන්න අර තීරු දෙක ඔය chart එකට චුට්ටක් එකතු කරගන්නකො පුතේ. ඒ තීරු දෙක ඔය chart එකට පොඩ්ඩක් එකතු කරගන්න. හරිද පුතේ? එකතු කරගෙන ඉවරද? නෑ සර්. හරි සර්. හරි. හරි සර්. ඔය chart එක grammar book එකේ ලියාගත්තට කමක් නැද්ද කියලා අහලා තියෙනවා. පුතේ කමක් නැහැ. හැබැයි දැනට ටියුට් එකට ඔක ගොනු කරගෙන ඉන්න. ටියුට් නැත්තම් grammar book එකට ගන්න වෙනවා. හඩු සටහනක් විදිහට ගහගන්න ටියුට් එක අරගෙන complete කරන්න. මොකද ඔයාලගේ ටියුට් එකේ ලියා ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න බලන්න. සර් ටියුට් එකෙත් ලිව්ව පොතේ ලිව්වට කමක් නෑනේ. කමක් නැහැ පුතේ. එහෙම ලියනවා නම් පොතේ ලියාගත්තට කමක් නැහැ. පොයින්ට්ස් එක වෙනම තමන් නෝට් එකක් හදා ගන්න ඕන නම් ගොඩක් හොඳයි. හරිද? හරි. දැන් පුතේ බලමු. හරි. ඔන්න පුතේ ඕකේ. ඔයාලට පේනවා මෙන්න chart එක. relative pronouns සම්බන්ධිත සර්වනාම කියලා ඉස්සරහින් මාතෘකාව දාන්න පුතේ. අපි ඕකේ නෝට් එක හදාගෙන ඉස්සරහට යමු. මාතෘකාව දාන්න සම්බන්ධිත සර්වනාම. හරිද? සම්බන්ධිත සර්වනාම. සර් ටියුට් එකේද පොතේද? ටියුට් එකේ පුතේ. ටියුට් එකේ දාන්න ඕනේ. හරි. සම්බන්ධිත අනිත් දා යන්නනේ. සම්බන්ධිත සර්වනාම. ඔක ඔය විදිහට මාතෘකාව දැම්මා.
ඊළඟට පුතේ ලියන්න තියෙනවා මෙන්න ඩෙෆිනිෂන් එක දීලා තියෙනවා. ඇයි අපි මේ රිලේටිව් ප්‍රොනවුන්ස් පාවිච්චි කරේ පුතේ? ඔයාලා දැක්කා මොකක් කරන්නද අපි රිලේටිව් ප්‍රොනවුන්ස් පාවිච්චි කරේ? වාක්‍ය දෙක සම්බන්ධ කරන්න. ඔව් වාක්‍ය දෙක සම්බන්ධ කරන්න. ඒ විතරද පුතේ? වාක්‍ය දෙක සම්බන්ධ වුණා විතරද? තව මොන හරි ඩියුටි එකක් වුණාද? එකම තැන කොටස් දෙකක් ලියවිලා තියෙනවා. එකම තැන කොටස් දෙකක්. සර් මොකක් හරි පදයක් ගැන විස්තරයක් අන්න හරි. නාම පදයක් පිළිබඳව විස්තර ඇතුළත් කරගන්න. හරිද? නාම පදයක් පිළිබඳව විස්තර ඇතුළත් කරගන්න. ඇත්තරම පුතේ වෙන්නේ ඒකනේ. දැන් මේ people කියන්නේ මිනිස්සු. things කියන්නේ දේවල්. එතකොට වෙලාවක් ස්ථානයක් ඔය හැම එකක්ම පුතේ noun එකක් විදියට ගන්න පුළුවන්. එහෙනම් යම් කිසි වචනයක් පිළිබඳව විස්තරයක් ඇතුළත් කරන්න. වාක්‍ය දෙක නිකන් සම්බන්ධ වුණාම නෙවෙයි. ඒක පුතේ උනේ වාක්‍ය දෙකක් නිකන් සම්බන්ධ කරන්න පුළුවන් සංදි පද වලින් conjunctions වලින්. හැබැයි මෙතෙන්දී උනේ ඒ ඉස්සරහින් තියෙන වචනය ගැන. දැන් අපි කියමු මෙහෙම මේ වාක්‍යයක් ඔන්න තියෙනවා. හිතන්නකෝ මෙහෙම. හරි. එකක් තියෙනවා this is Kamal. මේ ඉන්නේ Kamal. ඊළඟ වාක්‍යය තියෙනවා Kamal is my best friend. සරල වාක්‍යයක්. දැන් මට දරුවෝ කියන්න මේකට ගැලපෙන සම්බන්ධිත සර්වනාමය මොකක්ද සහ වාක්‍ය කොහොමද ගැලපෙන්නේ? කොහොමද පුතේ ගැලපෙන්නේ? This is Kamal. Very good. This is Kamal. That is my best friend. That is my best friend. පුතේ පුද්ගලයෙක් ගැන කතා කරද්දී හරි ඔතෙන්දී that ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. that කියන එකත් ගන්න පුළුවන් පොදුවේ ඕන එකකට පුතේ. that කියන එක පොදුවේ ඕන එකකට ගන්න පුළුවන්. සමහර දරුවෝ whose දාලා තියෙනවා. සමහර දරුවෝ who දාලා තියෙනවා. හරි. අර දරුවා කියපු පිළිතුර එක්ක මම එකඟයි. මේකෙදි පුතේ එන්නේ පුද්ගලයෙක් ගැන කතා කරද්දී මේ බලන්න. people මිනිස්සෙක් ගැන කතා කරනවා. හරිද? ඒ මිනිස්සයා ගැන කතා කරනකොට අපි තෝරගන්න ඕනේ එයා එන්නේ කර්මයටද අයිතිය පෙන්වන්නද කර්තෘටද කියලා. subject object possessive form ද කියලා තෝරන්න ඕනේ. දැන් මෙතෙන්දි පුතේ දෙවනි වාක්‍ය බලලානේ ඔක තෝරන්නේ. බලන්න දෙවනි වාක්‍ය. Kamal is my best friend. වාක්‍ය මුලින්ද මේ Kamal කියන එකේ දීලා තින්නේ අගින්ද කොහෙන්ද පුතේ? මුලින්. එතකොට මේ Kamal. එතකොට Kamal කියන එක්කෙනා පුතේ පළවෙනි වාක්‍ය Kamal ඉතුරු කරලා දෙවෙනි වාක්‍යයේ Kamal කියන එක්කෙනාව අපි අයින් කරලා දානවා. ඒ අයින් කරලා දාලා බලනවා මුලින්ම තියෙනවා නම් එයා සබ්ජෙක්ට් එක විදියට යෙදিলা තියෙනවා කියලා තමයි අපි ගන්නෙ. එතකොට සබ්ජෙක්ට් එක විදියට යෙදিলা තියෙන මිනිස්සෙක් ගැන කතා කරද්දී අපි ගන්න පුතේ මෙන්න මේ වචන ටික. හරිද? මෙන්න මේ වචන වලින් එකක් තමයි එන්නේ. එතකොට අර දරුවා වගේ කිව්වා වගේ who සහ that වලින් who වඩාත්ම නිවැරදි. පොදුවේ that කියන එක ඕන එකක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අපි මේකෙදි පාවිච්චි කරනවා this is Kamal who is my best friend. This is Kamal who is my best friend. නැත්තම් this is Kamal that's my best friend. හරිද? ඒකෙදි that කියන එක පුතේ පාවිච්චි කරන්න එපා පුද්ගලයෙක් එක්ක අඩුවෙන් පාවිච්චි කරන්න. who whom whose කියන වචන වලට යන්න. හරිද? that කියන එක වැඩි පාවිච්චි කරන්න එපා මිනිස්සුත් එක්ක. ඒ නිසා this is Kamal who is my best friend. හරිද? මේ ඉන්නේ Kamal මගේ හොඳම යාළුවා. එහෙනම් මෙතෙන්දි පුතේ මේ Kamal ගැන විස්තරයක් නේද ඊළඟ එකේ තියෙන්නේ. Kamal කියන්නේ කවුද? මගේ හොඳම යාළුවා. එයා ගැන තව විස්තරයක්. එහෙනම් පුතේ වාක්‍ය දෙක සම්බන්ධ වෙනවා විතරක් නෙවෙයි නාම පදය පිළිබඳ වැඩිදුර තොරතුරකුත් මේකට එකතු වෙනවා. එහෙනම් අපි ලියනවා මෙන්න මෙහෙම නෝට් එක. A relative pronoun is used to connect සම්බන්ධිත සර්වනාම පාවිච්චි වෙනවලු සම්බන්ධ කරන්න a clause or phrase. Clause or phrase දෙකේම තේරුම පුතේ වාක්‍ය ඛණ්ඩයක් කියන එක. මොන හරි වැකි කොටසක් to a noun or pronoun. අන්න පුතේ නාම පදයකට හෝ සර්වනාම පදයකට එහෙනම් නිකං වාක්‍ය නෙවෙයි සම්බන්ධ වෙන්නේ. නාම පදයකට හෝ සර්වනාමයකට තවත් වාක්‍ය කොටසක් එකතු වෙන්න තමයි මේ relative pronouns ඕනේ. ලියා ගන්න ඒ නිසා රූලේ පහලින් මෙන්න මෙහෙම නාම පදයකට හෝ
සර්වනාම පදයකට නාම පදයකට හෝ සර්වනාම පදයකට නාම පදයකට හෝ සර්වනාම පදයකට ඒක මොන රූලට ලියන්න ඕන? පළවෙනි එකේ පුතේ. ඕකේ අර්ථ දැක්වීම තියෙනවා. අර්ථ දැක්වීම තියෙන තැන රූලේ. වගුවට උඩින් ওই රූලක් තියෙන. අන්න ඒකේ. නාම පදයකට හෝ සර්වනාම පදයකට තවත් වාක්‍ය කොටසක් සම්බන්ධ කිරීමේදී relative pronouns අකුරු හරියට ලියන්න. relative pronouns භාවිතා කරයි. relative pronouns භාවිතා කරයි. හරි. ඒ පොයින්ට් එක හරි. ඊළඟට පුතේ chart එකට මම කිව්වා ඔයාලට අනිත් කොටස් දෙකත් එකතු කරගන්න කියලා. ඒ කිව්වේ මම මෙන්න මේ විදියට අදහස් කරේ. මෙතනින් ඔයාලට පුළුවන් අනිත් කොටස් දෙකත් එකතු කරගන්න. බොහොම පොඩි කොටස් දෙකක් තියෙන්නේ. එතකොට කාලය පිළිබඳව ප්‍රකාශ වෙනවා නම් සහ ස්ථානය පිළිබඳ ප්‍රකාශ වෙනවා නම් හරිද? ඔන්න ওই විදියට කෑලි දෙක ඔයාලට එකතු කරගන්න පුළුවන්. එතකොට පුතේ පුද්ගලයෙක් ස්ථානයක් එහෙම නැත්නම් ඊළඟට වෙලාවක් ටයිම් එකක් ඔන්න ඔය දෙක පාවිච්චි වෙනවා. එතකොට ස්ථානයක් නම් පුතේ where කියන වචනේම තමයි එකතු වෙන්නේ. හරි. මේකෙදිත් whereම තමයි. ඊළඟට මේකෙදිත් whereම තමයි. මේකෙදි පාවිච්චි වෙනවා කාලය ගැන ප්‍රකාශ කරනකොට when. මෙතෙන්දිත් කාලය ගැන ප්‍රකාශ කරනකොට when. මෙතෙන්දිත් කාලය ගැන ප්‍රකාශ කරනකොට when. ඔන්න ඔය විදියට තමයි මේ වාක්‍ය කොටස් ටික සම්බන්ධ වෙන්නේ. ඔළුවට ගන්න ඕනේ දේ තමයි පුතේ වෙනස තියෙන තැන. මෙන්න මේක තමයි ඒ අමාරු වෙනස තියෙන්නේ. මෙන්න මේ පුද්ගලයෝ ගැන කතා කරන එකේ. පුද්ගලයෙක් පුතේ කතෘ විදියට යෙදෙනවා නම් දැන් අපි අර බැලුවේ වාක්‍යයක්. ඒ වාක්‍යයක මුලින්ම යෙදෙන පුද්ගලයෙක් ගැන විස්තරයක් නම් ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ එයා කරන ක්‍රියාවක් හෝ එයා උක්තය විදියට යෙදෙන එකක් නම් අපි පාවිච්චි කරන්නේ who කියන වචනේ. එයා කර්මයේ විදියට යෙදෙනවා නම් අපි පාවිච්චි කරන්නේ whom කියන එක. එයාට අයිති යමක් ගැන කතා කරනවා නම් අපි පාවිච්චි කරන්නේ whose කියන එක. ඔච්චරයි. who, whom, whose. ඔය වචන ටික හරියට මතක තියාගන්නම වෙනවා. ඊළඟට පුතේ දේවල් ගැන කතා කරනවා නම් එහෙම නැත්නම් සත්තු ගැන කතා කරනවා නම් ඒක මෙතෙන්ට දාගන්න animal කියලාත් අපිට පාවිච්චි කරන්න පුළුවන් which සහ that කියන වචන. ඒකෙදි පුතේ කර්තෘ කර්මය කියලා ભેදයක් නැහැ. මේ ඔයාලට පේනවා මේ දෙකටම දීලා තියෙන එකම එක which that. එනිසා එහෙම ભેදයක් නැහැ. ඒක නිසා ඕන එකක් පාවිච්චි කරන්න which that දෙකෙන්. හැබැයි අයිතිය පෙන්වීමක් නම් සතාගේ වල්ගේ ගැන කියලා තියෙනවා නම් එතකොට දාන්න වෙන්නේ whose. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් අයිතියක් ගැන ප්‍රකාශ වෙන වෙලාවකදී බලන්නකො මේ වාක්‍ය මම මෙතනින් පොඩි වාක්‍යයක් දාන්නම්. දැන් මම කියනවා මෙහෙම my pet is a cat. මගේ පූසා මගේ හුරතලා පූසෙක්. ඊළඟට තියෙනවා it has ඌට තියෙනවා a long tail. හරි ඔහොම එකක් තියෙනවා කියලා හිතන්න. දැන් මේකේ it has නැතුවට cat මදාම cat has a long tail. දැන් මෙන්න මේකේ තියෙනවා පුතේ my pet is a cat. මගේ හුරතලා පූසෙක්. ඒ පූසා ගැන විස්තරයක් තියෙනවා. මේ පූසට තියෙනවා දිග වල්ගයක්. පුතේ තියෙනවා කියලා කියන්නේ අයිතියනේ. අයිතිය පෙන්වන කොටස අයින් කරලා දානවා. ඒ අයින් කරලා දාලා එතෙන්ට දාන්න වෙන්නේ එහෙනම් අපිට සතෙක් පිළිබඳ අයිතිය පෙන්වද්දි පුතේ හොඳට හිතන්න. සතෙක් තියෙන අයිතිය පෙන්වන්නේ. එයා සබ්ජෙක්ට් එකක් නෙවෙයි, ඔබ්ජෙක්ට් එකක් නෙවෙයි. අයිතිය පෙන්වන්නේ possessive form. එහෙනම් මොකද ඒ දෙන්නේ? whose. සතෙක් වෙන්න ඕනේ, අයිතිය වෙන්න ඕනේ. ඒ නිසා whose. එතකොට මෙතෙන්දී අපි පාවිච්චි කරනවා whose
tail is long මේ sentence එක අපිට වෙනස් කරන්න වෙනවා. හරි. whose tail උගේ වල්ගය is long වාක්‍ය අනිත් පැත්ත හැදෙනවා. හරිද? ඒ වගේ සමහර තැන්වල වෙනස් වෙන වෙලාවල් තියෙනවා. my pet is a cat whose tail is long. එතකොට ඔන්න හැදුන තනි වාක්‍යයක්. මගේ හුරතලා පූසෙක් උගේ වල්ගේ දිගයි. හරිද? එතකොට වාක්‍ය හැදෙන්නේ පුතේ whose කියන එකත් එක්ක. හරි. ඒ නිසා ඔයාට විභාගේ තියෙන්නේ blanks fill කරන්න, නිවැරදි පිළිතුරු තෝරන්න. ඒ වගේ වාට කරගන්න පුළුවන්. මොකද අපි activities ගොඩක් කතා කරනවා ඕකෙන්. ඔයාට ඕක තේරුම් යනකම්ම. හරි. ඔය ටික පුළුවන් නම් පුතේ ගැටලුවක් නෑ. ඊළඟට තියෙන ටික ලොකු වැදගත්කමක් නෑ. නමුත් ඉගෙන ගන්න උත්සාහ කරමු. හරි. In addition මීට අමතරව we use where with nouns. where කියන එක පාවිච්චි කරනවා nouns that refer to a place ස්ථානයක් සම්බන්ධ ඒවා එක්ක and when with nouns that refer to time කාලය ගැන කියවෙනවා නම් time ලියා ගන්න. ඒක මම චුට්ටක් වෙනස් කරලා දෙන්නම් නෝට් එක. ලියන්න නෝට් එක පුතේ මෙන්න මෙතනින්. හරි. නෝට් එක ලියන්න ඕනේ ඔන්න ඔතනින්. මීට අමතරව ස්ථානයක් පිළිබඳව ප්‍රකාශ වේ නම් මීට අමතරව ස්ථානයක් පිළිබඳව ප්‍රකාශ වේ නම් where where යන පදයේද කාලය පිළිබඳ ප්‍රකාශ වේ නම් when when යන පදයේද when යන පදයේද භාවිතා කරයි. මීට අමතරව ස්ථානයක් පිළිබඳ ප්‍රකාශ වේ නම් where යන පදයේද කාලය පිළිබඳ ප්‍රකාශ වේ නම් when when යන පදයේද භාවිතා කරයි. ඔච්චරයි. හරි. ඒ නිසා පුතේ මං හිතනවා ඔක හදාගන්න පුළුවන් කියලා. ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරි පහසු කරුණක්. පහසු කොටස් ටිකක් ඔතන තියෙන්නේ. ප්‍රැක්ටිස් කරන එක තමයි වැදගත්. හරිද? ඒ නිසා මේකෙදි වැදගත්ම දේ තමයි මේ relative pronouns ප්‍රැක්ටිස් කරන එක. එහෙම ප්‍රැක්ටිස් එකෙන් තමයි පුතේ මේක නිකම්ම යෙදෙන්නේ. නැචරලි කතා බහේදී උනත් යෙදෙන්නේ. නැතුව මේක හිතලා මේ අයිතියද මේ කතෘද එහෙම බෑ. එහෙම හිත කතා කරන්න බෑ. we have to come up with a confidence. ඔයා එන්න ඕනේ පුතේ විශ්වාසයත් එක්ක. and also you have to remember these points. මේ කරුණු ටික මතක තියාගන්න ඕනේ. and also you have to practice that. ඒ වගේම ඔයා මේක පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට මේකේ සාර්ථකත්වයක් ගන්න පුළුවන්. හරි. පුතේ සර් ඉන්ටර්වල් එකක් කියලා ඉල්ලලා තියෙනවා. කමක් නැහැ. විනාඩි 3ක් දෙන්න. විනාඩි 3ක්. දැන් 6:12යි. 6:15ට හරියටම මම මේක පටන් ගන්නවා. මහන්සි ඇති කියලා හිතනවා. කවදාවත් ඉන්ටර්වල් ඉල්ලලා තිබුණේ නැහැ. අද දරුවෝ දෙන්නෙක් දැනට ඉල්ලුවා. ඉතින් ඒක නිසා එක්කෙනෙක් ඉල්ලුවා මං හොරාට සද්ද නැතුව හිටියා. දෙවෙනියත් ඉල්ලලා තියෙනවා. ඒ නිසා චුට්ටක් වතුර ටිකක් එහෙම බීලා එන්නොත් ගිහින්. නැගිටලා යන්න පුතේ. හරිද? නිදිමත ගතියක් මොන හරි තියෙනවා නම් නැගිටලා යන්න. ගිහිල්ලා මූණ හොදලා වතුර ටිකක් එහෙම බීලා ආපහු එන්න. හරි? ඇවිදලා එන්න, ෆ්‍රෙෂ් වෙලා එන්න. එතකොට ඔය නිදිමත ගතිය යනවා. සමහරු කරන්නේ ඔහේ නැගිට්ටා එහෙමම පුටුවේ වාඩි වුණා. ඒකයි අහන් ඉන්නේ. ඊට පස්සේ ඒ ගැන ඕමනාවක් නැහැ. පාඩම අහන් ඉන්නේ ඇස් දෙක පියාගෙන වැටෙන ගමන් එහෙම බෑ පුතේ. ඉක්මනින් ගිහින් එන්නකෝ. හරි. ඕනේ නැහැ කියලා තියෙනවා. ඕනේ නැද්ද පුතේ? සමහර දරුවෝ කියලා තියෙනවා ඕනේ නැහැ වගේ කියලා.
හරි ඉතින් පුතේ මේ අතර වාර ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් මොනවා හරිම ප්‍රශ්නයක් හරි ඊයේ 11 ළමයිනුත් අහලා තිබුණ පුතේ මේ පාන්දර නැගිට්ටම කොහොමද නිදිමත නැතුව ඉන්නේ කියලා. හරි ඉතින් නිදිමත නැතුව ඉන්නවා කියන එකේ අදහස තමයි පොඩක් ඇවිදින්න. හරි නැගිටපු ගමන් එහෙමම ඇවිල්ලා උතන පුටුවේ වාඩි වෙලා ඊළඟට මෙහෙම මේසෙට ඔළුව පැත්තකට තියාගෙන අර ෆෝන් එක දිහා බලාගෙන අහගෙන ඉන්න එක නෙවෙයි. ඔයාලට ඊට වැඩි වගකීමක් තියෙනවා. හරි ඒක නිසා නිදා ගන්න එපා. පාන්දර කරන්න පුතේ. නෙට්වර්ක් කවුලක් නැතුව මොලේට ටිකක් වැඩිපුර දේවල් දෙන්න ඕන නිසා ඉතින් 9 10 11 ක්ලාසස් හැම එකක්ම පුතේ යනවා පාන්දර පන්ති දැන් හෙට 11 ඊළඟ දවසේ 10. එතකොට 9 10 11 එක දිගට සෙනසුරාදා ඉරිදා පාන්දර ක්ලාසස් තියෙන්නේ. ඒ වගේම නයිට් ක්ලාසස් 11 වසරට දෙකක් යනවා. බ්‍රහස්පතින්දා යනවා, බදාදා යනවා. 11 වසරට දෙකක් යනවා, 10 වසරට දෙකක් යනවා. එතකොට ඔක්කොම ක්ලාසස් 3ක් යනවා. සතියට දවස් 3ක් යනවා 10 වසරේදී. 11 වසරේදී සතියට දවස් 3ක් යනවා. ඉතින් 9ට දැනට දැන්නේ 2යි සෙමිනා එකත් එක්ක 2යි normal class dates එකයි. අර ගොල්ලන්ට normal class dates දෙකක් තියෙනවා. ඉතින් පුතේ කොහොම වුණත් තමන්ගේ දේ තමන් කම්ප්ලීට් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා හරි වෙලාව හරි. අපි යන් අපේ ලෙසන් එකට. හරි. දැන් පුතේ මෙන්න මෙතනදී තියෙනවා a relative clause is a clause that begins with a relative pronoun gives us information about the noun that comes before it. මෙන්න මේකේ පුතේ වැදගත් දෙයක් තියෙනවා. හරිද? A relative clause is a clause that begins with a relative pronoun. දැන් ඕකේ අහනවා relative clause එකක් කියන්නේ මොකක්ද? පුතේ relative clause එකක් කියලා කියන්නේ හරිද? relative clause එකක් කියලා කියන්නේ ඔය who හරි which හරි whom හරි whose හරි කියන ඕන වචනයක් එක්ක සම්බන්ධ වෙන කොටස. හරිද? relative clause එකක් කියන්නේ ඒකයි. ඒක නිසා පුතේ ඒක මතක තියාගන්න relative clause is a clause that begins with a relative pronoun. එතකොට සම්බන්ධිත සර්වනාමයකින් පටන් ගන්න ඕන වාක්‍යයක් අපි කියනවා relative clause එකක්. සම්බන්ධිත වාක්‍ය ඛණ්ඩයක් කියලා. පැහැදිලිනේ? gives us information about the noun that comes before it. එතකොට ඒකෙන් තොරතුරු ලබා දෙන්නේ ඒ relative pronoun එකට කලින් තියෙන නාමපදයේ ගැන. හරිද? උදාහරණයක් අපිට ගන්න පුළුවන් මෙහෙම. අපි මෙතෙන්දි වාක්‍යයක් ලියලා බලමු. හරි? වාක්‍යයක් ලියලා ඒක ගැන පැහැදිලි කරගමු. හිතන්නකෝ මෙහෙම. හරි. ඔන්න මම පොඩි වාක්‍යයක් හැදුවා. හරි. This is the boy මේ ඉන්නේ කොල්ලා who won the essay competition. දැන් පුතේ මේ වාක්‍ය දෙකට කැඩුවොත් ඕකේ දෙවෙනි වාක්‍ය හරිද? වාක්‍ය තියෙන්නේ this is the boy. ඕකේ එක වාක්‍යයක්. අනිත් වාක්‍ය තියෙන්නේ the boy won the essay competition. කොල්ලා දින්නා
රචනා තරංගය. ඔහොමනේ. එතකොට මේ කොල්ලා දිනපු දෙයක් තියෙන්නේ. එතකොට කොල්ලා කතරු විදියට යෙදලා තියෙන නිසා අපි ඒක අයින් කරලා දාලා who වලින් සම්බන්ධ කරනවා. ඔන්න ඔහොම පුතේ relative pronoun එකකුත් එක්ක සම්බන්ධ වෙද්දී මෙන්න මේ කොටසට මෙන්න මේ who කියන එකත් එක්ක ඔව් මේ who කියන එකත් එක්ක තියෙන වාක්‍ය කොටසට මෙන්න මේ කොටසට මේ who කියන වචනෙත් එක්ක පිටිපස්සේ තියෙන වාක්‍ය කොටසට අපි කියනවා relative clause එකක් කියලා. හරිද? ඒකට තමයි relative clause එකක් කියලා කියන්නේ. එතකොට පුතේ මේ relative clause එකෙන් විස්තර ලබා දෙනවා. හරිද? with a relative pronoun gives us information. අපිට තොරතුරු දෙනවා about the noun that comes before it. මේකට කලින් තියෙන නාමපදේ ගැන. එහෙනම් පුතේ මේකට කලින් තියෙන නාමපදේ the boy කොල්ලා. එහෙනම් මෙන්න මේ කොල්ලා ගැන විස්තරය තමයි පිටිපස්සේ තියෙන්නේ. පැහැදිලිද පුතේ ඔක? relative pronoun එකකින් සම්බන්ධ වෙන වාක්‍ය කොටස. ඒ කියන්නේ මේ who හරි whose හරි whom හරි ඕකත් එක්ක පිටිපස්සේ තියෙන කෑල්ල අපි කියනවා relative clause එකක් කියලා. එතකොට මේ relative clause එකකින් විස්තර දෙන්නේ ඒකට කලින් තියෙන නාමපදේ ගැන. ඒ කියන්නේ මෙන්න මෙයා ගැන. ඕක පැහැදිලිද පුතේ? පැහැදිලිද? ඒකයි පොඩ්ඩක් කියලා දෙන්න. හරි. මෙහෙමයි පුතේ. ඒක අමාරු දෙයක් නෙවෙයි. relative clause කියන එක අහන්නේ මේ. relative clause එකක් කියන්නේ පුතේ clause කියන්නේ වාක්‍ය ඛණ්ඩයක්නේ. relative clause කියන්නේ මෙන්න මේ relative pronoun එකත් එක්ක තියෙන වාක්‍ය කොටසට. ඔන්න ඕකට. ඔච්චරයි. හරි. මේකේ මේ වාක්‍ය බැලුවොත් කො relative pronoun එක? මෙන්න මෙයා. මෙයා තමයි relative pronoun එක. එතකොට එයත් එක්ක පිටිපස්සේ තියෙන වාක්‍ය කොටස ඒකට තමයි අපි කියන්නේ relative clause එකක් කියලා. හරි. ඒකත් එක්ක තියෙන වාක්‍ය කොටසට අපි කියනවා relative clause එක. එතකොට මේ relative clause එකේ විස්තරය තියෙන්නේ කවුරු ගැනද පුතේ? මෙන්න මේ who කියන වචනෙට කලින් ඉන්න නාමපදේ ගැන. ඒ කියන්නේ මෙන්න මෙයා ගැන. මේ කොල්ලා ගැන තමයි මේ පිටිපස්සෙන් විස්තරයක් තියෙන්නේ. පැහැදිලිද? හරි සර්. අනිත් දරුවන්ට හරි. එහෙනම් අපි ලියාගෙන යමු පුතේ. ලියන එකේ සටහන relative pronoun එකකින් හරියට ලියන්න පුතේ. relative pronoun එකක් කියන්නේ who, ඊළඟට whom, whose ඔය වගේ වචන. මේ තියෙන relative pronoun එකකින් සම්බන්ධ වන වාක්‍ය කොටස relative pronoun එකකින් සම්බන්ධ වන වාක්‍ය කොටස relative pronoun එකකින් සම්බන්ධ වන වාක්‍ය කොටස අකුරු හරියට බලලා යන්න. relative clause ලෙස හැඳින්වෙයි. relative clause ලෙස හැඳින්වෙයි. එමගින් ඒකටම ලියන්න යන්න. එමගින් ඊට පෙර නාමපදය ගැන එමගින් ඊට පෙර නාමපදය ගැන එමගින් ඊට පෙර නාමපදය ගැන විස්තර සපයනු ලැබේ. සර් එමගින් ඊට පෙර නාමපදය ගැන විස්තර සපයනු ලැබේ. ආයි කියනවා මුලින් ඉඳලා හොඳට අහන් ඉන්න. relative pronoun එකකින් සම්බන්ධ වන වාක්‍ය කොටස relative clause ලෙස හැඳින්වෙයි. මගින් ඊට පෙර නාමපදය ගැන විස්තර සපයනු ලැබේ. එමගින් ඊට පෙර නාමපදය ගැන විස්තර සපයනු ලැබේ. හරි. එතකොට පුතේ ඔයාට ඕනේ නම්
ඔය ටියුට් එකේ පැත්තෙන් චුට්ටක් ඔයාලට මාක් කරගන්න පුළුවන්. අපි අර ලියපු වාක්‍ය ආපහු පොඩක් හදමුකෝ. හරි. හරි ඔන්න තියෙනවා. එතකොට පුතේ මේකේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මාක් කරගන්න. හරිද? මම ඔයාලට ඒක චුට්ටක් සටහන් කරලා දෙන්නම්. මෙන්න මේ වාක්‍ය පුතේ මෙන්න මේ කොටස මෙන්න මේ රිලේටිව් ප්‍රොනවුන් එක මෙයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන පිටිපස්සේ තියෙන වාක්‍ය කොටසට ඒක මාක් කරගන්න පුතේ අපි යාට කියනවා relative pronoun relative clause එක කියලා. relative clause. හරිද? එතකොට relative clause එක කියන්නේ ඔන්න ඔයාට. මෙන්න මේ කොටසට. එතකොට ඒකෙන් විස්තර හම්බෙන්නේ එමගින් විස්තර කරන්න පුතේ මෙන්න මේ තියෙන නාමපදයේ ගැන. එතකොට කොල්ලා මොන කොල්ලාද මේ? won the essay competition. එතකොට මේකෙන් පෙන්වන්නේ මේ දින්නේ කවුද? මෙන්න මේ කොල්ලා. එතකොට මේ නාමපදයේ ගැන විස්තර තමයි මේ තියෙන්නේ. මෙන්න මේ සම්පූර්ණ කොටස පොඩක් ඔයාලට පුළුවන් මාක් කරගන්න ඕන නම් පොඩක් ටියුට් එක පැත්ත හරවලා හරි ලියා ගන්න. එතන ලියන්න ඉඩ නැත්තම්. හරි. ඔන්න ඊළඟට තියෙන පුතේ එච්චරම වැදගත් කොටසක් නෙවෙයි. නමුත් හරි. නමුත් පුතේ අහගන්න ඕනේ ඕක ඔයාට වැදගත් වෙන්නේ ලියනකොට. හරි සර් ඉවරයි. හරි. දැන් පුතේ ඕකේ තියෙනවා defining සහ non defining relative clauses කියලා දෙකක්. හරිද? defining and non defining. මේ තියෙන defining relative clauses තියෙනවා. ඒ කියන්නේ මේ පිටිපස්සේ කොටස හරිද? වැදගත්ම කරුණක් නම් හොඳට අහගන්න පුතේ. දැන් මේ තියෙන relative clause මේ තියෙන relative pronoun එකත් එක්ක සම්බන්ධ වෙන්නේ relative clause එක. මේ තියෙන්නේ පුතේ වැදගත්ම තොරතුරක් නම් හරිද? වැදගත්ම තොරතුරක් නම් අපි ඒ වගේ වෙලාවට ඒ කැලලට කියනවා තව වචනයක් එකතු කරලා defining relative clause. ඊළඟට පුතේ හිතන්න ඊළඟට තියෙන්නේ කිසි වැඩකට නැති අමතරම තොරතුරක්. ඒ කියන්නේ මේ මිනිස්සයා ගැන අමතර තොරතුරක්. දැන් අපි හිතමු මෙහෙම. This is the boy who won the essay competition. හරි. ඔහොම තියෙනවා. මේ තමයි කොල්ලා තරඟයේ දිනපු කොල්ලා. හරි. ඒක වැදගත් කියලා අපි හිතමු. එතකොට ඒක අපි කියනවා defining relative clause එකක්. හරි. ඊළඟට අපි මේකටම කියනවා this is the boy who won the essay competition. හරිද? It's in my brother's class. එයා ඉන්නේ මගේ සහෝදරයාගේ පන්තියේ. දැන් මේකේ උදාහරණය මෙන්න මෙතන තියෙනවා. හරි. ඒ නිසා අපතේ බැලුවොත් the boy who came first in the essay competition. රචනා තරඟෙන් පළවෙනියා වුණා කොල්ලා. හරි. ඒ කොල්ලා තමයි පළවෙනියා වුණේ. අන්න පුතේ ඒක defining relative clause. ඒ කියන්නේ මේක වැදගත් තොරතුර. එයා තමයි රචනා තරඟෙ දින්නේ. හැබැයි ඊට පස්සේ කැලල බලන්න. is in my brother's class. එයා ඉන්නේ මගේ සහෝදරයාගේ පන්තියේ. ඒක එච්චර වැදගත් නෑ. ඒ නිසා එයාට අපි කියනවා non defining relative clause එක කියලා. හරිනේ. එතකොට පුතේ ඕක වෙන් කරන්න ඕනේ කමා එකකින්. ඒකත් අපි ඉස්සරහදී කතා කරමු. ලියන්න එහෙනම් මෙහෙම. ඒක නිකන් පුතේ මතක තියාගත්තම ඇති. ලියන්න මෙන්න මෙතනින් රෝල් වලින් relative clauses වර්ග දෙකකි. relative clauses වර්ග දෙකකි. relative clauses වර්ග දෙකකි. එක කියලා දාලා මෙයාව ලියන්න. දෙක කියලා දාලා මෙයාව ලියන්න. මොකද මොකද පුතේ?
මොකද්ද සර් කිව්වේ? relative clauses වර්ග දෙකකි එක කියලා දාලා මෙයාව ලියන්න දෙක කියලා දාලා මෙයාව ලියන්න. එච්චරයි උතෙන්ට එන්නේ. ඊළඟ ටික ආයි කිව්වේ නැහැ. සර් ඒ දෙක මේ රූල පහලට ලියන්නද සර් නැත්නම් මේ කෙලින් දිගට ලියන්නද? කෙලින් දිගට ලිව්වත් කමක් නැහැ පුතේ. හරි. ඊළඟ එක we use a defining relative clause to indicate which particular person or thing we are talking about. හරි. එතෙන්ට ලියා ගන්න පුතේ. කුමන සුවිශේෂී පුද්ගලයාගේ සර් එකටමද? නෑ පුතේ. ඒක මෙතනින් එන්නේ. මෙන්න මේකට එන්නේ. හරි ඊළඟ නෝට් එක සර්. මෙන්න මේකට එන්නේ. ලියා ගන්න. කුමන සුවිශේෂී පුද්ගලයාගේ හෝ කුමන සුවිශේෂී පුද්ගලයාගේ හෝ ද්‍රව්‍යයේ කුමන සුවිශේෂී පුද්ගලයාගේ හෝ ද්‍රව්‍යයේ සුවිශේෂ විස්තර කිරීම හඳුන්වා දීමේදී බලලා ලියන්න defining relative clause භාවිතා කරයි. ඕක එච්චර වැදගත් කාරණාවක් නෙවෙයි පුතේ. වැදගත් වෙන තැන් ටික මම අභ්‍යාසවලදී කියලා දෙන්නම්. defining relative clause භාවිතා වේ. සර් කලින් එකේ කෙරු පොඩ්ඩක් කියන්නකෝ. මේකද පුතේ? ඔව් සර්. relative clauses වර්ග දෙකකි එක defining relative clauses දෙක non defining relative clauses. එච්චරයි. relative clauses වර්ග දෙකකි එක මේක දෙක මේක. එහෙම ලියා ගන්න කියලා කිව්වේ. ඊළඟට මේ කොටස හරි. හරි. ඊළඟ පිටුවට එන්න පුතේ. ඊළඟ පිටුව උඩින්ම තියෙනවා එකක්. We use non-defining relative clause to give additional මෙන්න අමතර or non-essential ඒ කියන්නේ නොවැදගත් information about a person or thing යම් කිසි දෙයක දැන් කලින් එකේ පුතේ අපි කිව්වේ වැදගත් තොරතුරු සුවිශේෂී තොරතුරු. හැබැයි මෙතනදී කියනවා අපි non-defining relative clause එකක් කියලා කියන්නේ ඒ කරුණ ගැන ඒ පුද්ගලයා ගැන අමතර තොරතුරක් හෝ නොවැදගත් තොරතුරක් කියවෙන වාක්‍ය කෑල්ලට ලියන්න මෙහෙම. පුද්ගලයෙකු හෝ දෙයක් පිළිබඳව අමතර නොවැදගත් තොරතුරු
ප්‍රකාශ කරන වාක්‍ය කොටස ප්‍රකාශ කරන වාක්‍ය කොටස ආයේ වාක්‍ය කියන්න මුලින්ම. මොකද්ද පුතේ? මේ ඔය වාක්‍ය කියනවද ආයේ මුලින්ද? මේ මුලින් ඉඳන් පුතේ කියන්නේ. හරි ඔන්න අහන්නකෝ. පුද්ගලිකව පුද්ගලයෙකු ගැන හෝ දෙයක් පිළිබඳව පුද්ගලයෙකු හෝ දෙයක් පිළිබඳව අමතර නොවැදගත් තොරතුරු අමතර නොවැදගත් තොරතුරු ප්‍රකාශ කරන වාක්‍ය කොටස ප්‍රකාශ කරන වාක්‍ය කොටස හරියට බලලා යන්න මෙන්න මේක non defining relative clause way non defining relative clause way non defining relative clause way හරි ඊළඟට පුතේ එතකොට මෙන්න මේක ඔයාලට පේනවා නොවැදගත් තොරතුරක් දෙනවා නම් ඒකෙදි පුතේ අපි කරන්නේ මේ බලන්න ඒ කෑල්ලට අපි කියනවා non defining relative clause our class teacher අපේ පන්තියේ ගුරුවරයා who always comes to school early ඇය නිතරම ඔහු නිතරම කලින් පන්තියට පැමිණෙනවා is very kind and hard working එයා ගොඩක් මහන්සියෙන් වැඩ කරන කරුණාවන්ත කෙනෙක් හරිද එතකොට මේකෙදි පුතේ ඔයාලට පේනවා දැන් මෙතනදී our class teacher who always comes to school early පන්තියට එන කලින් එන කෙනා පාසලට හැමදාම කලින් එන ගුරුවරයා එයා තමයි අපේ පන්තියේ ගුරුවරයා ඇත්තටම පුතේ මෙතෙන්දි වැදගත්ම දේ is very kind and hard working එයා ගොඩක් කරුණාවන්තයි කියන එක සහ මහන්සියෙන් වැඩ කරනවා කියන එක එතකොට පුතේ non defining relative clause එකට කලින් ඔයාලට පේනවා පාවිච්චි කරනවා කමා එකක් මෙතෙන්දි කමා එක තියෙන පුතේ අර අදහස කඩන්න ඕන නිසා එහෙම නැතු අර රූල් එකේ කමා එක නෙවෙයි ඒ නිසා සලකන්න පුතේ මේ කමා එක relative clause එකට කලින් කමා එක තියෙනවා නම් මෙන්න තියෙනවා කමා එක එතකොට කමා එක තියෙනවා නම් පුතේ මේ relative pronoun එකත් එක්ක සම්බන්ධ වෙන කෑල්ලනේ relative pronoun relative clause එක කියන්නේ ඒ කියන්නේ මේ relative pronoun එක who whom whose ඔය වගේ එකක් එක්ක තියෙන වාක්‍ය කෑල්ල තමයි relative clause එක. එයාට කලින් කමාව තියෙනම් පුතේ අන්න අපි අඳුන ගන්නවා එයා තමයි non defining relative clause. ඒ කියන්නේ ඒක තමයි නොවැදගත් තොරතුර. හරිනේ. මෙතන කමාව නැති වුණා නම් පුතේ මෙතන නොවැදගත් තොරතුරක් තියෙනවද? අමතර තොරතුරක් තියෙනවද? කමාව නැති වුණා නම් නෑ. කමාව නැති වුණා නම් මේක පුතේ වැදගත් තොරතුරක්. ඒක ඔයා තමයි තීරණය කරන්න ඕනේ. කමාව තියෙන නිසා අපි මේක සලකනවා නොවැදගත් අමතර තොරතුරක් විදියට. එහෙනම් අමතර තොරතුරු තමයි එයා කලින් පාසලට එනවා කියන එක. කියන්න ඕනේ තොරතුර තමයි is very kind and hard working. එනිසා මෙයා defining relative clause එකක්ද? sorry මෙයා defining relative clause එකක්ද? non defining relative clause එකක්ද? non defining relative clause එකක්. good. මොකද පුතේ කමා එක තියෙනවා. ඒ කියන්නේ අමතර තොරතුරු තමයි එකෙන් කියවෙන්නේ. හරිනේ. එහෙනම් ලියන්න ඊළඟට මෙන්න මෙතනින් කමා එකේ කතාව මේ රූල් ටිකේ ලියන්න මේ රූල් දෙකේ non defining relative clause එකට පෙර non defining relative clause අකුරු හරියට බලලා ලියන්න non defining relative clause එකට පෙර
non defining relative clause එකට පෙර කමාවක් භාවිතා කරනු ලැබේ. කමාවක් භාවිත කමාවක් භාවිතා කරනු ලැබේ. කමාවක් භාවිතා කරනු ලැබේ. හරි. මේ බලන්න පුතේ මෙන්න. I borrowed this novel from Suresh. මම මේ පොත ගත්තා සුරේෂ්ගෙන්. මෙන්න කමාව තියෙනවා. ඒ නිසා මෙයා non defining relative clause එකක්. නොවැදගත් තොරතුරක්. I borrowed this novel from Suresh who lives down our lane. එයා ජීවත් වෙන්නේ අපේ පාරේ. අපේ වීදියේ පහළ. down our lane. ඒ නිසා ඒක නොවැදගත් තොරතුරක් විදිහට සලකනවා. හරි. දැන් පුතේ යම්කිසි නොවැදගත් තොරතුරක් වාක්‍ය මැද එනවා නම් ඒ කෑල්ලටම අපි කමාස් දෙකක් දානවා. මෙතෙන්දි විශේෂයෙන් අපිට එහෙම සලකන්න පුළුවන් මේ නොවැදගත් තොරතුර වාක්‍ය මැද එනවා නම්. දැන් මේ ඇවිල්ලා තියෙන වාක්‍ය මැදනේ. එතකොට පටන් ගනිද්දි relative pronoun එක ගාව කමා එකකුත් තියෙනවා. ඒ කොටස ඉවරයි කියලා පෙන්වන්න තව කමා එකක් වාක්‍ය අගක් තියෙනවා. හරිනේ. ඒ නිසා කමාස් දෙකක් දකින්න පුළුවන්. වාක්‍ය මැද ඕක එනවා නම්. ඒ නිසා ඊළඟට තියෙන මේ පොයින්ට් එක ලියා ගන්න මෙන්න මෙතනින්. නොවැදගත් අමතර තොරතුර නොවැදගත් අමතර තොරතුර නොවැදගත් අමතර තොරතුර සහිත වාක්‍ය කොටස සහිත වාක්‍ය කොටස සහිත වාක්‍ය කොටස මුල ඉඳලා කියනවා අයහන් නොවැදගත් අමතර වාක්‍ය කොට නොවැදගත් අමතර තොරතුර සහිත වාක්‍ය කොටස වැකියේ මැද යෙදේ නම් වැකියේ මැද යෙදේ නම් එම කොටස මුල සහ අග එම කොටස මුල සහ අග එම කොටස මුල සහ අග ආය මුලින් ඉඳන් අහගන්නකො පුතේ. අමතර නොවැදගත් තොරතුරක් ප්‍රකාශ කරන වැකිය කලින් කියපු එක හැමෝම මට මතක නැහැ. ප්‍රකාශ කරන වැකිය වාක්‍යයේ මැද යෙදේ නම් එහි මුල සහ අග එහි මුල සහ අග කමා දෙකක් යෙදිය යුතුය. එහි මුල සහ අග කොමා දෙකක් යෙදිය යුතුය. එහි මුල සහ අග කමා දෙකක් යෙදිය යුතුය. බලන්න උදාහරණේ. සුරේෂ් මෙන්න who reads a lot මේක තමයි අමතර තොරතුර. who reads a lot ගොඩක් කියවන සුරේෂ්. එතකොට වාක්‍ය මුලත් එකක් තියෙනවා අගත් එකක් තියෙනවා. loves reading new words එයා කැමති අලුත් වචන ඉගෙන ගන්න. එතකොට මේක තමයි වාක්‍ය කියවෙන කොටස. සුරේෂ් loves to learning new words. සුරේෂ් කැමති අලුත් වචන ඉගෙන ගන්න. මේ මොන සුරේෂ්ද? who reads a lot ගොඩක් කියවන සුරේෂ්. එච්චරයි. අන්තිම එක we do not use the relative pronoun that with non defining relative clauses. පුතේ මෙන්න බලන්න. කිසිම වෙලාවක පුතේ නොවැදගත් තොරතුරක් කියවෙනවා නම් ඒ කියන්නේ කමා එකත් එක්ක යොදන වාක්‍යයකදී කවදාවත් that පාවිච්චි කරන්නේ නැහැ. හරිද? නොවැදගත් තොරතුරකදී that කියන එක කොහෙත්ම යොදන්න බෑ. ඒක ඔළුවේ තියාගන්න. ලියන්න එහෙනම් මෙතනින් අන්තිම පොයින්ට් එක. නොවැදගත් අමතර තොරතුරු ඉදිරිපත් කිරීමකදී නොවැදගත් අමතර තොරතුරු ඉදිරිපත් කිරීමකදී නොවැදගත් අමතර තොරතුරු ඉදිරිපත් කිරීමකදී that භාවිතා නොවේ. that
that භාවිතා නොවේ. හරි එච්චරයි. ඔන්න අභ්‍යාස ටික තියෙනවා. මේ අභ්‍යාසය කතා කරනවා ඉතුරු ටික ඔයාලට ගෙදෙද්දි තමයි කරන්න කියලා කියන්නේ. එනිසා මෙන්න මේ අභ්‍යාසය ඉක්මනින් කම්ප්ලීට් කරන්න. තමන් තනියම හිතන්න. යාළුවාගෙන් කොප් එක ගහන්න බෑනේ කොහොමත්. ඒ නිසා තමන් තනියම හිතලා උත්තර යෝජනා කරලා ඔයාට පුරවන්න උත්සාහ කරන්න. හරි ෆිනිෂ් කියලා ඔන්න කට්ටිය මෙසේජස් දාලා තියෙනවා. අපි මේක සාකච්ඡා කරමු. පළවෙනි එක පුතේ දැන් ඔයා දන්නවා who කියන්නේ පුද්ගලයෝ සම්බන්ධව යෙදෙන එක කතෘ විදියට. which කියන එක එහෙම අවුලක් නැහැ. දේවල් එක්ක තමයි පාවිච්චි වෙන්නේ. whom කියන්නේ අයිතියක් පෙන්නනවා නම් යෙදෙන sorry කර්මයේ විදියට යෙදෙන වචනේ පුද්ගලයොත් එක්ක. whose කියලා කියන්නේ අයිතිය පෙන්නන එක සත්තුන්ගේ හෝ මිනිස්සුන්ගේ දෙයක ඕනම දෙයක අයිතිය පෙන්නන්නේ whose වලින්. where කියන්නේ ස්ථානයක්, when කියන්නේ වෙලාවක්. අපි යන් ඉස්සරහට. A surgeon is a doctor. surgeon කෙනෙක් කියලා කියන්නේ වෛද්‍යවරයෙක්. A surgeon is a doctor. හරිද? surgeon කෙනෙක් කියලා කියන්නේ වෛද්‍යවරයෙක්. performs operations. operation කරන. එහෙනම් පුතේ පැහැදිලි මෙයා කරන ක්‍රියාවක් නේ තියෙන්නේ. මේ වෛද්‍යවරයා doctor performs operations. ඒක ගැලපෙනවා. වෛද්‍යවරයා කරන දෙයක් තියෙන්නේ. ඒ වගේම වෛද්‍යවරයා කියන්නේ පුතේ පුද්ගලයෙක්. එතකොට අපි ගලපන වචනය තමයි who කියලා කියන්නේ. A thermometer is an instrument. thermometer කියන්නේ පුතේ උෂ්ණත්ව මානය. is an instrument. ඒක ඇවිල්ලා උපකරණයක්. මොන උපකරණයක්ද? is used to measure temperature. දැන් පුතේ අපිට ප්‍රශ්නයක් නැහැ. උපකරණයක් දෙයක් නම් කතෘද කර්මය දාලානේ අපි පාවිච්චි කරන්නේ එක්ක that නැත්නම් which. මේකේ that දීලා නැහැ. ඒ නිසා පිළිතුර විදියට හරිම ලේසියෙන් අපිට තෝරන්න පුළුවන් which. A thermometer is an instrument which is used to measure temperature. ඊළඟට නිසාම් පුද්ගලයෙක්. එහෙනම් අනිවාර්යෙන් එක්ක who නැත්නම් whom නැත්නම් whose වෙන්න ඕන. බලමු. is one of my close friends. එතකොට නිසාම් is one of my close friends. අපිට ඒ වාක්‍ය එහෙම ගලපන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දී පුතේ පැහැදිලිවම අපි ගන්නවා නිසාම් who is. මොකද මේක ලේසියෙන් අපිට කතෘ විදියට ගලපන්න පුළුවන්. who is one of my close friends. ඒක පුතේ තෝරන්න හරිය ලේසියි. මම ඒකට ක්‍රමයේ කියන්නම්කෝ.
ඔයා වාක්‍ය දිහා බැලුවම හිස් තැනට කලින් තියෙන වචනය එක්ක පිටිපස්සේ වාක්‍ය එකට කිව්වම ගැලපෙනවා නම් හිතන්නකෝ දැන් මෙතන ડોක්ටර් තියෙනවා. එතකොට මේ ડોක්ටර් කියන එක noun එක. ඕකත් එක්ක මේ කෑල්ල එකට කියවලා බලන්න. ડોක්ටර් performs operations. වෛද්‍යවරයා කරනවා operations. හරි ගැලපෙනවා. එහෙම ගැලපෙනවා නම් පුතේ අපි පාවිච්චි කරන වචනය තමයි who කියලා කියන්නේ. එහෙම ගැලපෙන්නේ නැත්නම් තමයි අනිත් දෙක ගැන අපිට හිතන්න වෙන්නේ. මෙතන බලන්න. නිසාම් කියන වචන එක්ක is one of my close friends. වාක්‍ය ගැලපෙනවා. නිසාම් is one of my close friends. එහෙම ගැලපෙනවා නම් අපි දාන්නේ who. ඊළඟට I've got a cousin. අන්න cousin පුද්ගලයෙක්. ඥාති සහෝදරයා හෝ සහෝදරිය cousin. එතකොට මෙතෙන්දි පුතේ cousin hobby is gardening කියන්න බෑනේ. cousin hobby is gardening. එතකොට cousin ගේ කියලා එන්න එපයි. අන්න පුතේ එහෙනම් අයිතියක්. පුද්ගලයෙක් දැන් මේක ගැලපෙන්නේ නැහැ. cousin hobby is gardening කියන එක ගැලපෙන්නේ නැහැ. එහෙනම් who නෙවෙයි. අපිට ඊළඟ ඔප්ෂන් එකට යන්න වෙනවා. එතකොට අපි කියනවා සහෝදරයාගේ විනෝදාංශය. එතකොට අයිතියක් පෙන්වන්නේ. ඒ නිසා පුතේ මෙතෙන්ට අපි පාවිච්චි කරන්නේ whose. අයිතිය පෙන්වනකොට පාවිච්චි වෙන්නේ whose. Tell me a time. වෙලාවක් නම් අනිවාර්යෙන් when. එච්චරයි. ආයි හිතන්න දෙයක් නැහැ. It's an old movie. ඒක පරණ චිත්‍රපටයක්. චිත්‍රපටය කියන්නේ දෙයක් හිතන්න වෙනවා. Title I have forgotten. Movie title I have forgotten කිව්වට ගැලපෙන්නේ නැහැ. චිත්‍රපටයේ හරිද චිත්‍රපටයේ කියලා තමයි ගලපන්න වෙන්නේ. එතකොට it's an old movie. එතකොට චිත්‍රපටයේ මාතෘකාව කියන්නේ ඒකේ නම මට මතක නැහැ. අයිතියක් පෙන්වන්නේ ඒකේ නම. එහෙනම් පුතේ අයිතිය පෙන්වනකොට අපි දෙයක් වුණත් සතෙක් වුණත් මිනිස්සෙක් වුණත් පාවිච්චි කරන්නේ who's-මයි. ඒ නිසා මෙතෙන් දිනනවා who's. It's an old movie whose title I have forgotten. ඊළඟට the factory කර්මාන්ත ශාලාව. ඒක පුතේ ටිකක් හිතන්න වෙනවා. දැක්ක ගමන් ස්ථානයක් කියලා හිතලා ගලපන්න යන්න එපා. My uncle works. හරි. මගේ අංකල් වැඩ කරන්නේ නම් තැනක. එහෙනම් where. The factory where my uncle works is going to close down. My friend Ravi. මගේ යාළුවා Ravi. බලමු. We met at the library yesterday. අපි මුණ ගැහුණා. එහෙනම් පුතේ Ravi we met at කිව්වට ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපි හිතනවා ඊළඟ එක ගැන. එතකොට රවිට අයිති දෙයක්වත් නෙවෙයි තියෙන්නේ. එහෙනම් පුතේ රවි කර්මයේ විදියට යෙදෙන එකක්. එතකොට එන්නේ whom. එනිසා හරිය ලේසි පිළිතුරු තේරුවා. Whom we met at the library yesterday reads at least 2 books every month. ඊයේ මට පුස්තකාලෙදි මුණ ගැහුණ යාළුවා රවි එයා අඩුම තරමේ මාසයකට පොත් දෙකක්වත් කියවනවා. කොහොමයි ගැලපෙන්නේ. හරි. දැන් හොඳ දරුවෝ වගේ මාක් කරගන්න. හොඳට තේරුම් ගන්න ඕක. කියවලා මෙන්න මේ අභ්‍යාසය මාක් කරගන්න. Activity 4 complete කරන්න ඕනේ. හරිද? ඊළඟට මෙන්න මේක complete කරන්න ඕනේ. හරිද? page number 4 හතරවෙනි පිටුවේ තියෙන ඔක්කොම ටික complete වෙන්න ඕනේ කියන්නේ. හතරවෙනි පිටුවේ ඔක්කොම ටික. ඊළඟට පස්වෙනි පිටුවේත් ඔක්කොම ටික. පස්වෙනි පිටුවේත් ඔක්කොම ටික homework දුන්නේ නැහැ, වැඩ කරේ නැහැ, අනම්මනම් කතා නම් බෑ. අනිවාර්යෙන් පුතේ වැඩ ටික කරන්න. මොකද මේක practice කරන එක වැදගත්. ඒක කරන්න. පස්වෙනි පිටුවත් හරි. හයවෙනි පිටුවත් සම්පූර්ණයෙන්ම කරන්න. හතරවෙනි පිටුව සම්පූර්ණයෙන්, පස්වෙනි පිටුව සම්පූර්ණයෙන්, හයවෙනි පිටුව සම්පූර්ණයෙන්. ඒ වගේම පුතේ හත්වෙනි පිටුවත් සම්පූර්ණයෙන් කරන්න. හරි පිටු හතරක් තියෙනවා. තුනක්. 3 4 5 sorry 4 5 6 7 හතරක් තියෙනවා. පිටු 4 complete කරන්න ඕනේ. ඕක තමයි ඔයාගේ homework එක. හරිද? එනිසා ඔය ටික සම්පූර්ණ කරලා තියන්න ඕනේ. හරිනේ? හරි. එහෙමනම් පුතේ අපි අදට පන්තිය නතර කරනවා. ඔයාලට මොන හරි තියෙන ගැටලුව අහන්නකෝ. 7 වෙනි එකේ 15 රූල් තියෙන්නේ. ඒකේ මුකුත් කරන්න ඕනේ නැහැ. රූල් ටික ඉතුරු කරන්න. 7 වෙනි පිටුවේ 15 රූල් ටිකක් තියෙන්නේ. ඒකේ මුකුත් ඔයාලට ලියන්න දෙයක් නැහැ. ඒ ටික ඉතුරු කරන්න. විශේෂයෙන් ඔයාලට කරන්න තියෙන්නේ 4 වෙනි පිටුව සම්පූර්ණයෙන්, 5 වෙනි පිටුව සම්පූර්ණයෙන්, 6 වෙනි පිටුව සම්පූර්ණයෙන් සහ 7 වෙනි පිටුවේ උඩ තියෙන වාක්‍ය ටික. යට මුකුත් අභ්‍යාසයක් නැහැ. හරි. ඒ නිසා පුතේ මේ දේවල් ටික මතක තියාගන්න. සෙමිනාර් එකේ වීඩියෝ එක දෙන්නම්. අද මං කිව්වනේ මං මේක ඉවර වෙලා දෙන්නම්. ඒ නිසා ඒ කොටස් ටික සම්පූර්ණ කරලා
අභ්‍යාස ටික කරන්න ලබන සතිය උදෑසන අපි අභ්‍යාස ටික සාකච්ඡා කරලා අපේ පාඩමේ ඉස්සරහට යන්. ඉතින් 8වෙනි පාඩම ඉවරයි කියන්නේ පුතේ. ඉක්මනින්ම අපි යනවා ඊළඟ ලෙසන්ස් වලට. ඒ කියන්නේ 9 පාඩම් වලට. ඉතින් එතකොට මේ අවුරුද්දේ වැඩ කටයුතු ටික ඉවරයි. එතකොට ඔයාට හොඳ ටෝටල් එකකට මාක්ස් වලට යන්න පුළුවන් වෙයි. ටෙස්ට් එකක අපි තියන්න ඕනේ. ඉතින් එතකොට අපිට ෆිසිකල් ක්ලාස් පටන් ගන්න පුළුවන්කම ලැබෙයි කියලා විශ්වාස කරනවා. පාඩම් දෙක ඉවර වෙනකොටම වගේ. මොකද දැන් ඉස්කෝල පටන් ගන්න ප්ලෑන් කරනවානේ. ඉතින් ඒකත් එක්ක මොන හරි දෙයක් වෙයි කියලා විශ්වාසය තියෙනවා. බලමු. හරි. එහෙනම් මොන හරි ගැටලු තියෙනවද දරුවන්ට? activity 4 හතරවෙනි එකේ ටිකක් කරන විදිය කියලා දෙන්න කියලා තියෙනවා. activity 4 එකේ පුතේ ඒකෙත් කරන්න තියෙන්නේ blanks fill කරන එක. හරිද? activity 4 එකේ අමාරු දෙයක් නැහැ. activity 4 එක sorry මේක add commas where necessary. මේකේ පුතේ commas දාන්න තියෙන්නේ. කමාව දාන්නේ ඇයි? පුතේ අපි non defining relative clause නොවැදගත් තොරතුරක් නම් තමයි කමා එක දාන්නේ. මේකේ කියනවා remember not all sentences need them. මේකේ හැම එකටම ඕනේ නැහැ කියන එකත් මතක තියාගන්නලු. ඒ කියන්නේ අර නොවැදගත් තොරතුරක් තියෙනවා නම් ඒ නොවැදගත් තොරතුර ගාවට තමයි දාන්නේ. බලමු. This is the dictionary which I brought yesterday. ඒක නොවැදගත් තොරතුරක් නෑ පුතේ. තනිකරම තනි ප්‍රකාශනයේ තියෙන්නේ. This is the dictionary which I bought yesterday. මේක තමයි dictionary මම ගත්තේ. ඒ නිසා ඒකට කමාවක් දාන්න තැනක් නැහැ. My youngest brother who is in grade 4 can sing well. අන්න පුතේ. මම ඇත්තටම කියන්න ඕනේ මගේ බාල සහෝදරයාට my youngest brother can sing well. හොඳින් සින්දු කියන්න පුළුවන් කියලා. හැබැයි පුතේ මේකේ නොවැදගත් අමතර තොරතුරකුත් තියෙනවා. ඒ අමතර තොරතුර තමයි who is in grade 4. 4 වසරේ ඉන්න බාලමල්ලි. බාලමල්ලි කිව්වම ඇති පුතේ ආය 4 ඉන්නවා කියලා කියන්න ඕනේ නැහැ. ඒ නිසා මෙතනදී පුතේ කමා එක පාවිච්චි කරනවා මෙන්න මෙතෙන්ට. හරිද? my youngest brother මෙතෙන්ට කමාවක් දානවා. මොකද මේක තමයි non defining relative clause එක. එතකොට ඒ වගේම පුතේ මේක වාක්‍ය මැදනේ තියෙන්නේ. මැද තියෙනකොට තව කමාවක් දානවා. ඒ නිසා ඒකෙන්නේ කෑල්ල අන්තිමට. එතකොට ඔන්න ඔය තැන් දෙකේ කමා දෙකක් දාන්න ඕන. my youngest brother who is in grade 4 can sing well. හරි. ඒ අභ්‍යාසය ඔන්න ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ. හරි. වෙන මොන හරි ගැටලු තියෙනවද පුතේ? හරි. අද ක්ලාස් එකේ රෙකෝඩින් එක ඕන නම් ඒකට හේතුව කියලා අපිට මට WhatsApp message එකක් දාන්න. එතකොට ඒකට මම ඔයාලට අවශ්‍ය වුණොත් දෙන්නම්. හරි. නිකන් ඔක්කොටම දෙන්න නැහැ. මොකද එතකොට live class එකට කට්ටිය සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් අද 90 ගාණක් හිටියේ. හරිද? 96ක් මම දැක්ක ඉන්නවා. ඉතින් ඊට පස්සේ දැන් වෙනකොට පොතේ අඩුයි. අර ක්ලාස් එක නතර කරනවා කොහම මෙන්න දැන් 80යි ඉන්නේ. හරි. ඒ නිසා එහෙම බෑ. අන්තිම වෙනකම් ඉන්න මේ දේවල් ටික අහගෙන කියාගෙන පිළිවෙලට යන්න. හරි. එහෙමනම් පුතේ අභ්‍යාස ටික කරන්න අවශ්‍ය දරුවෝ වෙනව මට පර්සනල් මෙසේජ් එකක් දාන්න වීඩියෝ එක ඕන නම් මම ඒක ගැන බලන්නම්. එතකොට ඒ හේතුව කියලා දාන්න පුතේ හේතුවත් එක්ක කියලා දාන්න මම එතකොට ඒක බලලා දෙන්නම්. එහෙනම් අපි ලබන සතියේ පුතේ පන්තියෙන් මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබදායී සතියක්. Have a nice week and God bless you. Stay home, stay safe. Goodbye.